right. අපි ලියාගෙන යන් ලියලා පැහැදිලි කරමු. උෂ්ණත්වය යනු පළවෙනි එක. උෂ්ණත්වය යනු ලියමු මෙන්න මෙහෙම. පදාර්ථයේ අංශු වල හරිද? උෂ්ණත්වය යනු නිර්වචනයක් ඉඳ වෙන පාටකින් ලියනවා නම් මම කැමතියි. නිර්වචන වෙන පාටවල වලින් ලියා ගන්නවා නම් කැමතියි. හරිද? කියන්න ඕනේ ඔයාලා ඒවා යනු කියලා තිබුණා. මම කිව්වේ පෑන් තියා ගන්න කියලා පාට. ඒක ලක්ෂණ ලියා යන්න. හරි. පදාර්ථයේ අංශු වල මධ්‍යන චාලක ශක්තිය වෙනස් වීම පදාර්ථයේ අංශු වල මධ්‍යන චාලක ශක්තිය වෙනස් වීම නිසා ඇතිවන භෞතික ලක්ෂණය උෂ්ණත්වයයි. නිසා ඇතිවන භෞතික ලක්ෂණය උෂ්ණත්වයයි. ඊළඟ රූලේ එකට යටින් තියෙන රූලෙම ලියන්න. උණුසුම් හා සිසිල් භවයේ සංවේදනය ලෙසද හඳුන්වන උෂ්ණත්වය තාපජ ශක්තිය මනිනු ලබන මිනුමක් ලෙසද භාවිතා වේ. තාපජ ශක්තිය මනිනු ලබන මිනුමක් ලෙසද භාවිතා වේ. හරි. මිනුමක් ලෙසද භාවිතා වේ. චුට්ටක් මෙහෙ බලමු. right. චුට්ටක් මෙහෙ බලමු පුතේ. පදාර්ථය අපේ පෘථිවිය මත තියෙන ඕනම දෙයක් පදාර්ථයක් කියලා සැලකන්න පුළුවන්. පදාර්ථය ගොඩනැගිලා තියෙන පුතේ ප්‍රධාන
ආකාර තුනකට අපි කියන පදාර්ථයේ භෞතික අවස්ථාව ඝන ද්‍රව වායු කියලා. පදාර්ථයේ භෞතික අවස්ථාව ඝන ද්‍රව වායු. එතකොට මේ වගේ මේ අපි වායු විදිහට ගත්තොත් O2 N2 CO2 ද්‍රව ජලය රසදිය මර්කරි ඝන විදිහට ගත්තොත් යකඩ Sp කියනවා අපි ඇලුමිනියම් රයිට් මේ වගේ මේවා ගත්තොත් පුතේ මේවා පදාර්ථයේ භෞතික අවස්ථාවලට උදාහරණ මේ වගේ සිදුවන උෂ්ණත්වය වෙනස් වෙන අපි නිකන් හිතමු කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගත්තොත් ඒකට තියෙන පුතේ අංශු ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල පරමාණු සම්බන්ධ වෙන්න හැදිලා තියෙන විශේෂ අණුවක් හරිද විශේෂ අණුවක් පේන්නේ නැද්ද පුතේ පේන්නේ ප්‍රශ්නයක් යනවා හරි අවුරුදු පේන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාලා තිබුණා අනිත් පැයටත් එහෙමද වීඩියෝ එක පේනවද පුතේ පේන්නේ නැති අය ඉන්නවද පේනවා සිග්නල් මැදි වුණාම පුතේ රෙකෝඩින් කියලා වැටෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න හරිද සිග්නල් අඩු වුණාම ටිකක් රෙකෝඩින් කියලා වැටෙන්න පුළුවන් හරිද ඒ නිසා චුට්ටක් සිග්නල් තියෙන තැනකට පොඩ්ඩක් try කරන්න යන්න එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හරි මේ වැස්ස හින්දාද මේ ටිකේ වහින හින්දා තමයි ගොඩක් ප්‍රශ්නයක් නම් ලොකු අවුලක් නැහැ ඩයලොග් සිම් පාවිච්චි කරනවා නම් බඩුම තමයි හරිද කියන්නේ සිග්නල් නෑ ඒක කාබන් ඩයොක්සයිඩ් කියන අණුව පුතේ මේක හැදලා තියෙන විවිධ පරමාණු වල මේ පරමාණු වල තියෙනවා කුඩා මොනවාද පරමාණු තියෙනවනේ දැන් මේ සෝරි උපපරමාණු කංශු තියෙනවනේ නියුට්‍රෝන වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වෙන්න පුළුවන් ප්‍රෝටෝන වෙන්න පුළුවන් එතකොට මේවා මේ වල චාලක ශක්තියක් තියෙනවා මේ අපි හිතමු දැන් මේ නිකන් හිතමු මේ කියන්නේ CO2 අණුවක්. හරිද? මේ කොටුව කියන්නේ CO2 අණුවක්. මේක ඇතුලේ ඉන්නවා පුතේ කාබන් පරමාණු, ඔක්සිජන් පරමාණු, ඒ වගේ උපපරමාණු කංශ. මේවා මොකද පුතේ? එහෙට මෙහෙට යනවා. මධ්‍යන චාලක ශක්තිය. මේවට චාලක ශක්තියක් තියෙනවා. හරිද? මේ වගේ චාලක ශක්තිය වැඩි වෙනකොට මේ අංශු ඒක ඇතුලේ ගමන් කරනවා. එහෙට වදිනවා, මෙහෙට වදිනවා, ඔහම වදිලා ඔහම ගමන් කරනකොට මේ චාලක ශක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය ඉහළ යනවා. හරිද උෂ්ණත්වය එරෙම ඒක තමයි කියන්නේ පදාර්ථයේ මධ්‍යන පදාර්ථයේ අංශු වල මධ්‍යන චාලක ශක්තිය වෙනස් වීම. ඒක මධ්‍යන චාලක ශක්තිය කියන්නේ මේක තියෙන චාලක ශක්තිය ඔක්කොම පරමාණු වල එකතු කරලා ඒකේ මධ්‍යන්නයක් ගත්තොත් ඒ මධ්‍යන චාලක ශක්තිය වෙනස් වීම එක්ක වැඩි වීම අඩු වීම මත උෂ්ණත්වය රඳා පවතින ලක්ෂණයක්. ඒක උෂ්ණත්වය ඇති වෙන්න පුළුවන් මේක ඇතුලේ තියෙන අංශු ගේ වේගය වැඩි වුණාම වේගය වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වෙනවා වේගය අඩු වුණාම උෂ්ණත්වය අඩු වෙනවා හරිද වැඩි වුණොත් වැඩි වුණා අඩු වුණොත් අඩු වුණා මේක තමයි මධ්‍යන්න චාලක ශක්තිය කියන්නේ චාලක ශක්තිය ඔයාලා දන්නවා භාගයයි mv වර්ගය ඔයාලා කරලා ඇති පොඩි කාලේනේ ඕලොල් වලට වගේ හරිද ඒකෝ චාලක ශක්තිය එන්නේ පුතේ ස්කන්ධයක් සහ ප්‍රවේගයක් අතර තියෙන සූත්‍රයකින් එතකොට ස්කන්ධය සහ ප්‍රවේගය කියන එක වැදගත්. ඒ කියන්නේ මේ පරමාණු කංශ වලට තියෙනවා පොඩි පොඩි ස්කන්ධ ඒවා විවිධ ප්‍රවේග වලින් ගමන් කරනවා. මේ ප්‍රවේග වැඩි වෙලා චාලක ශක්තිය වැඩි වෙච්ච ගමන් උෂ්ණත්වය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල විතරක් නෙමෙයි නයිට්‍රජන්, O2, මර්කරි, ජලය, ඇලුමිනියම් අපිට මේ හැමෝටම එකයි. ඒකයි මම දුන්නේ පදාර්ථයේ අංශු වල කියලා. මට නැත්තම් දෙන්න පුළුවන් වායු අංශු වල කියලා, ද්‍රව අංශු වල කියලා, ඝන අංශු වල කියලා. මම එහෙම වෙනම දෙන්නේ නැතුව පොදුවේ දෙනවා පදාර්ථයේ අංශු වල මධ්‍යම චාලක ශක්තිය වෙනස් වීම උෂ්ණත්වයයි කියලා. right? මේකටම අපි කිව්වා උණුසුම් භවයේ හා සිසිල් භවයේ සංවේදනය කියලා. උණුසුම් භවයේ හා සිසිල් භවයේ සංවේදනය. උණුසුම් භවයේ හා සිසිල් භවයේ සංවේදනය කිව්වොත් උණුසුම් දෙයක්. ඔයාලා හිතන්න රත් කරපු හැන්දක් අතින් අල්ලනවා. ෂෝක්නේ. හරිද? රත් කරපු හැන්දක් අතින් අල්ලනකොට අත පිච්චෙනවනේ. අත හොඳට රත් වෙනවා නම් අත පිච්චෙනවා. පිච්චෙන ශනිකව මධ්‍ය මොකද්ද මධ්‍ය ස්නායු පද්ධතිය වැඩ කළා ටක් ගාලා අත ඉවතට ගන්නවා. ඒවා වෙනම කාරණා. ඒවා වෙනම පාඩම් වලට යනවා. ඒවා ගැන කතා කරන්න ගියේ. ඒ රත් වෙනවා කියන්නේ පුතේ ඔයාගේ අතේ උෂ්ණත්වය අඩුයි
හැන්දේ උෂ්ණත්වය වැඩි. හරිද? හැන්දේ උෂ්ණත්වය වැඩි. නැත්නම් කිව්වොත් හැන්දේ මධ්‍යන හැන්දේ අංශු වල මධ්‍යම චාලක ශක්තිය වැඩි. ඔයාගේ අතේ අඩුයි. ඒ වගේ අවස්ථාවල හැන්දේ වැඩි තැන ඉඳලා අඩු තැනට. හැන්දේ ඉඳලා මොකද වෙන්නේ? තාපය එනවා අතට. එතකොට තමයි අත පිච්චෙන්නේ. හරිද? එතකොට තමයි අත පිච්චෙන්නේ. right? ඒක තමයි මූල ධර්මය. හැන්දේ ඉඳලා තාපය අතට ආපු හින්දා තමයි අත පිච්චෙනවා කියලා දැනෙන්නේ. හැබැයි ඔයා අයිස් කැටයක් අල්ලනවා. අයිස් කැටයකට ඔයා අත තියනවා. අත තියන් ඉද්දි කූල් වේගය නැති ඔන්න ටිකක් අද කූල් කරන අත ගන්නවා. ඒ කියන්නේ දරාගෙන ඉන්න බැරි මට්ටමේ කූල් වෙනවා. එතකොට කූල් වෙනකොට ඔයාගේ අතේ තාපය වැඩි පුතේ අයිස් කැටයට වඩා. එහෙනම් මොකද වෙන්නේ? අතේ තියෙන තාපය ගමන් කරනවා අයිස් කැටය තුලට. හරිද? එතකොට අතේ ඒ අල්ලපු සීමාවේ අල්ලලා බැලුවොත් ඒ හරියට කූල් වෙලා. ඒ කියන්නේ ඒ හරිය තාපය ඉවත් වෙලා දෙන්නේ. තාපය ඉවත් වුණේ කොහෙටද? අයිස් කැටයට. ඉවත් වෙලාද කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. මොකෙන්ද? ඉවත් වෙලාද කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකෙන්ද? කොහොමද නිරීක්ෂණය කරන්නේ? නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ අයිස් කැටය දිය වෙනවා. හරිද? අයිස් කැටය දිය වෙනවා අපේ තාපය ලබා ගත්ත නිසා. හරිද? මේක තමයි පදාර්ථයේ අංශු වල උෂ්ණත්වයේ කතාව. හරිද? උෂ්ණත්වයේ කතාව. right. ඊළඟ රූලෙන් නැවත වෙනම පාට පෑනක් භාවිත කරන්න. තව රූල් දෙකක් ඇති. ඔයාලට මම හිතන්නේ එකක් හෝ දෙකක් නැත්නම් එකක් එක්ක තව යට ඉඩක් ඇති. හරිද? මම ඉඩ ටිකක් තියලා දෙනවා. මදි වුණොත් සුදු ඉඩක් ඇති. සුදු ඉඩට හරි යම්. හරිද? මෙන්න මෙහෙම ලියාගමු. ඊළඟ කරුණු උෂ්ණත්වය යනු කියන එකේ නිර්වචන ලියුවා. උණුසුම් භාවයේ සිසිල් භාවයේ සංවේදනය කියලා ලියුවා. ඊට පස්සේ ඊළඟ කරුණ. ඒක වෙනම පාඩකේ ලියන හොඳයි. හරිද? නිර්වචන ලියන පාඩේ නෙමෙයි වෙනම පාඩකේ. මෙන්න මෙහෙම ලියාගමු. භූගෝලීය පිහිටීම කමාවක් ඊට පස්සේ උච්චත්වය ඊට පස්සේ වෘක්ෂලතා ගහණය කමාද දාලියන පුතේ වෘක්ෂලතා ගහණය කමාද දාලියන වෘක්ෂලතා ගහණය වර්ෂාපතන ව්‍යාප්තිය ඊට පස්සේ අභ්‍යන්තර කමාද දාම ලියම අභ්‍යන්තර ජලාශවල පිහිටීම හා මිනිස් ක්‍රියාකාරකම් කමාද දා ලියලා මිනිස් ක්‍රියාකාරකම් මේ ටික ලියාගමුකෝ මිනිස් ක්‍රියාකාරකම් හරි කමාද දල්ලිවනේ භූගෝලීය පිහිටීම කමාවක් උච්චත්වයේ කමාවක් උක්ෂලතා ගහණය කමාවක් වර්ෂාපතන ව්‍යාප්තිය කමාවක් අභ්‍යන්තර ජලාශවල පිහිටීම කමාවක් හා මිනිස් ක්‍රියාකාරකම් උෂ්ණත්වය සඳහා බලපාන සාධක වේ. අන්න ඊළඟ කරුණ. එහෙනම් උෂ්ණත්වය කියන එක උෂ්ණත්වයේ බලපෑම භූගෝලීය පිහිටීම කන්දක් උඩ තියෙනවා නම් කන්දක් යට තියෙනවා නම් පැණි තලාවක තියෙනවා නම් කියන සාධකය මත භූගෝලීය පිහිටීම මත වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක උච්චත්වය මධ්‍යන මුහුදු මට්ටමේ සිට ඉහළට යනකොට උෂ්ණත්වය වෙනස් වීමක් සිදු වෙනවා. අපේ උෂ්ණත්වය අඩු වෙනවා. අපි උන්නතාංශය කියලා කතා කරන පොඩි කාලේ වෘක්ෂලතා ගහණය ශාක ගහණය වැඩි නම් උෂ්ණත්වය
අඩුයි. ඇයි ඒ? තාප ග්‍රහණය වැඩිපුර ඔක්සිජන් නිපදවනවා, තාපය අඩු කරනවා, ජලය හැමදෙස්සම ළඟ තියෙනවා. ඒ වගේ කතාව නිසා. වර්ෂාපතන ව්‍යාප්තිය වැඩි නම් උෂ්ණත්වය අඩුයි. වර්ෂාපතන ව්‍යාප්තිය අඩු නම් උෂ්ණත්වය වැඩි. අභ්‍යන්තර ජලාශවල පිහිටීම. ජලාශ විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා නම් අභ්‍යන්තරේ කියන්නේ මේ ප්‍රදේශවල ඒ ප්‍රදේශ සිසිල් භාවයෙන් යුක්ත වෙන්න පුළුවන්. රයිට්? ඒක. මිනිස් ක්‍රියාකාරකම්. මිනිස්සු ඉන්නවා නම් වැඩි බලපෑමක් එල්ල කරන ඒ කියන්නේ ප්ලාස්ටික් පුච්චන නේ පොලිතීන් පුච්චන ඒ කියන්නේ වායුගෝලීය උණුසුම ඉහළ නංවන්න වැඩ කරන කර්මාන්ත ශාලා අදලා තියෙන පැත්තක නම් උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන් නිකන්. කොළඹට වගේ ගියාම අපිට අමාරුනේ. කොළඹට ගිහිල්ලා එනවා කියන්නේ පැය දෙකක් තුනක් හිටියත් දැනෙනවා. නමුත් නුවරිල්ල ගිහිල්ලා ආපුවමත් එහෙම ලොකු අමාරුවක් නැහැ. හැබැයි කොළඹ ගිහිල්ලා ආපුවම පට්ට අමාරුයි. ඒකට හේතුව පට්ට විදියට දූෂණය වෙලා තියෙන වාතය. ඒක එක ගැටලුවක්. එතකොට මේක තමයි උෂ්ණත්වයට බලපාන සාධක. right? එමු ඊළඟට කෘෂිකාර්මික කටයුතු සඳහා උෂ්ණත්වයේ බලපෑම කතා කරන්න. කෘෂිකාර්මික කටයුතු සඳහා උෂ්ණත්වයේ බලපෑම කතා කරන්න. කෘෂිකාර්මික කටයුතු කරේ උෂ්ණත්වයේ බලපානවද? ඔව් ඒක නෙමෙයි කියන්නේ නේද? හරි. ඒක නෙමෙයි කතා කරන්නේ නැත්නම් ඒක දෙන්න ඕනේ නැහැ. හරි. කෘෂිකාර්මික කටයුතු කරේ උෂ්ණත්වයේ බලපානවා. හරි. අපි යමු මොනවාද කියන්නේ කියලා බලන්න. අංක 1ට තියෙනවා පළවෙනි කරුණ කෘෂිකාර්මික කටයුතු කෙරෙහි බලපාන එක සාධකයක් කියලා බීජ ප්‍රරෝහණයට බලපානවා. මොකද්ද මේ බීජ ප්‍රරෝහණය කියන්නේ? බීජ ප්‍රරෝහණය කියන්නේ පුතේ බීජයක් අවශ්‍ය සාධක ලැබුණාම පැලයක් බවට පරිවර්තනය වෙන්නේ ක්‍රියාවලිය. නැත්නම් මුල් ඇදලා නව පැලයක් බවට පරිවර්තනය වෙන ක්‍රියාව. මේක තමයි බීජ ප්‍රරෝහණය කියන්නේ. නැත්නම් ප්‍රරෝහණය. එතකොට මේකට කොහොමද බලපාන්නේ? ලියාගමු එතනින්. හරි? අපි ලියාගමු. මොකද්ද මේ බීජ ප්‍රරෝහණය? ලියන්න. ජලය හා ඔක්සිජන් ප්‍රශස්ත ලෙස ලැබුණහොත් ජලය සහ ඔක්සිජන් ප්‍රශස්ත ලෙස ලැබුණහොත් නමුත් ප්‍රශස්ත උෂ්ණත්වයක් නොලැබුණහොත් ජලය සහ ඔක්සිජන් ප්‍රශස්ත ලෙස ලැබුණහොත් නමුත් ප්‍රශස්ත උෂ්ණත්වයක් නොලැබුණහොත් බීජ ප්‍රරෝහණය සිදු නොවේ. හරිද? ජලය සහ ඔක්සිජන් ප්‍රශස්ත ලෙස ලැබුණත් උෂ්ණත්වය ලැබුණේ නැත්නම් මේ දෙකම ලැබිලා මේක ලැබුණේ නැත්නම් බීජ ප්‍රරෝහණය සිදු වෙන්නේ නැහැ පුතේ. මුල් හටගන්නේ නැහැ බීජයක් තුලින්. හරි? ඒ කාරණේ. හරිද? එතකොට නොලැබුණොත් බීජ ප්‍රරෝහණය සිදු නොවේ. ඒකටම ලියමු. එමෙන්ම බීජ සුප්තතාවය නැති කිරීමට බීජ සුප්තතාව ඔයාලට මං කියන ඒවා වැදගත් කියලා හිතන ඒවා තිබුණොත් පැත්තකින් අයිනකින් ලියා ගන්න පුළුවන්. හරිද? සාමාන්‍ය දැනීමකට අවශ්‍යයි කියලා හිතුණොත්
ලක්ෂපති වගේ යන්න ඉන්නවනම් මේවා ලියාගත්තට කමක් නැහැ. හරි. බීජ සුප්තතාවය නැති කිරීමට උෂ්ණත්වය උපයෝගී කරගත හැක. හරිද? බීජ සුප්තතාවය නැති කිරීමට උෂ්ණත්වය උපයෝගී කරගත හැක. උපයෝගී කරගත හැක. හරි. බීජ සුප්තතාව. මොකද්ද බීජ සුප්තතාව කියන්නේ? බීජ සුප්තතාවය. අහන්න පුතේ. හරි මොනවද තිබ්බත් අහන්න එහෙම අවුලක් නැහැ. බීජ සුප්තතාවය නැති කිරීම. මොකද්ද මේ බීජ සුප්තතාවය එකටම දැනගන්නවා. බීජ සුප්තතාවය කියන්නේ මොකද්ද? බීජ වලින් සුප් හදනවද? එහෙම එකක් නෙමෙයි. නේ? බීජ සුප්තතාවය කියන්නේ පුතේ බීජයක් ප්‍රරෝහණයට right බීජයක් ප්‍රරෝහණයට අවශ්‍ය සාධක තිබුණත් අවශ්‍ය සාධක සියල්ල තිබුණත් බීජය ප්‍රරෝහණය වෙන්නේ නැහැ. හරිද? මේක තමයි ක්‍රියාවලිය. බීජ සුප්තතාවය කියන්නේ බීජයක් ප්‍රරෝහණයට අවශ්‍ය සාධක සියල්ල තිබුණත් බීජ ප්‍රරෝහණය සිදු නොවීම. ඒකට හේතුව මේවා කාලතරණ ව්‍යුහ ලෙස ක්‍රියා කිරීම. කාලතරණ ව්‍යුහ මොනවද යකෝ මේ කියන්නේ නේ? කාලතරණ ව්‍යුහ. කාලතරණය කරනවා. කාලයක් තරණය කරනවා. ඒ කියන්නේ පුතේ අහිතකර කාලයක් නම් එයා මැරිලා වගේ ඉන්නවා. හරිද? අහිතකර කාලයක්. හිතන්නකො නියං කාලයක් කියලා. හරිද? නියං කාලයක් නම් බීජය පැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඒ? බොරුවට පැලවෙලා වැඩක් තියනවද? ජලය නැති වෙන්න පුළුවන් ටික කාලයක් යද්දී. හරිද? බීජය වටේ තියෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දී නැති වෙන්න පුළුවන්. මේ වගේ කාරණා උදෙසා නැත්නම් උෂ්ණත්වය විවිධ සාධක බලපෑම උදෙසා මේක බීජ ප්‍රරෝහණය වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් බීජ සුප්තතාවයේ සිදු වෙනවා. ඒ වගේ සාධක වලින් අහිතකර තත්ත්ව වලින් දෙර්ලා ඉන්න. හරිද? මේක එකක්. සමහරක් බීජ තියෙන පුතේ අහිතකර තත්ත්වයක් නැති වුණත් බීජ සුප්තතාවයෙන් පවතිනවා. සමහරක් බීජ තියෙනවා බීජ සුප්තතාවයට පවතිනවා. ඒ කියන්නේ අනුවර්තන දක්වනවා. මෙයාලා ගත්තාම පුතේ බීජාවරණය එහෙම ඝන තත්ත්වයේ පවතින ඒවා තියෙන අධික ඝනයි. සියඹල වගේ ගත්තොත් එන්නේ සියඹල ඇටයක් ගත්තොත් දැකලා ඇතිනේ පුතේ. සියඹල ඇටය මේ බීජාවරණය හරි ඝනයි. හරිද? මොකද මේ බීජාවරණය පලාගෙන එන්න එපා මුල් නේ. ලේසි නෑ වැඩේ. පලාගෙන පුපුරගෙන පීලි දාලා මුල් අදින්න ඕන. මේකට හොඳට ජලය. නැත්නම් අපි මේ වගේ ඒවට තනුක අම්ල භාවිතා කරනවා. අම්ල වල දාලා තිබ්බම බීජාවරණය මෙලෙක් වෙනවා. ඊට පස්සේ බීජාවරණය ගලවලා අපි තවන් කරලා අපිට හදා ගන්න පුළුවන්. මේවා ඇග්‍රි කරන ළමයිට වැදගත් වෙනවා. 10 11 ඇග්‍රි තරම් බලපුවහම හොයා ගන්න පුළුවන්. ඒකට බීජ සුප්තතාවය කියන්නේ එවැනි කතාවක්. හරි? ඒක මම මතක් කරේ මෙතන තිබිච්ච හින්දා. හරි? අපි යමු ඊළඟ කාරණයට. ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන උෂ්ණත්වය. උෂ්ණත්වය ප්‍රභා සංශ්ලේෂණයටත් වැදගත් වෙනවා. ඇත්තද? ඔව්නේ වැදගත් වෙනවා. අපි ලියාගමු එතන. පරිසර උෂ්ණත්වයේ වැඩිවීම සමග 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 එන්සයිමීය ක්‍රියාකාරීත්වය එන්සයිමීය ක්‍රියාකාරීත්වය වැඩි ශාකවල එන්සයිමීය ක්‍රියාකාරීත්වය වැඩි ශාකවල කායික ක්‍රියාවලි වේගය වැදගත් වේ. කායික ක්‍රියාවලි වල නැත්නම් කායික ක්‍රියාවල ඉන්ද්‍රියවත් සමන්නේ.
කායික ක්‍රියාවල වේගය වැඩි වේ. වේගය වැඩි වේ. කායික ක්‍රියාවල වේගය වැඩි වේ. right? කායික ක්‍රියාවල වේගය වැඩි වේ. ඒ කියන්නේ පුතේ උෂ්ණත්වය වැඩි වෙලා එද්දී මේ එන්සයිම් තියෙන ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන. මේවා ඇක්ටිව් වෙනවා. කියන්නේ ක්‍රියාත්මක ඉන්න බෑ. උෂ්ණත්වය වැඩි පොඩි චූර්ණයක් ඇවිල්ලා ඒ ඔන්න වැඩ කරන්න ගන්නවා. right? වැඩ කරන්න අරගෙන මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙලා යද්දී මේ එන්සයිම් කියන එක පුතේ ගොඩක් වෙලාවට ප්‍රෝටීන. right? ප්‍රෝටීන. සෙල්සියස් අංශක 45ට විතර උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේ එන්සයිම විනාශ වෙනවා පුතේ. එන්සයිම විනාශ වෙනවා. මේක තවත් තත්ත්වයක්. විනාශ වෙනවා 45 කියලා විතර උෂ්ණත්වයේ. නමුත් ඒ වෙනකන් මෙයාගේ ක්‍රියාකාරීත්වය එන්න ඉහළට වැඩි වෙනවා. වැඩි වෙලා 45 සීමාවටදී පොඩ්ඩක් ස්ථාවරව ඉන්න බලනවා. එහෙම නැති වෙච්ච ගාම ක්‍රියාකාරීත්වය අඩාල වෙලා පහළට එයා එනවා. ඒ කියන්නේ උෂ්ණත්වය නිසා බලපෑමක් තියෙනවා එන්සයිම් ක්‍රියාකාරීත්වයට වගේම ප්‍රභා සංශ්ලේෂණයට. right? ඊළඟ කරුණ සුවසනයට. සුවසනයට කිව්ව අපිටද? නෑ අපිට මේ ශාකවල සුවසනයට. ලියාගමු. ශාකවල එන්සයිමීය ක්‍රියා වේගවත් වීමෙන් ශාකවල එන්සයිමීය ක්‍රියා වේගවත් වීමෙන් හිමීට කියන්න වේගෙන් කියනවා වැඩි නම් හිමීට කියන්න කියලා මෙසේජ් එකක් දාන්න. හිමීට කියනවා වැඩි නම් හයියෙන් වේගෙන් කියන්න කියලා මෙසේජ් එකක් දාන්න. හරි. සුවසනයේ කියන තැන ශාකවල එන්සයිමීය ක්‍රියා වේගවත් වීමෙන් සුවසන වේගය වැඩි වේ. ශාකවල එන්සයිමීය ක්‍රියා වේගවත් වීමෙන් සුවසන වේගය වැඩි වේ. හරි. සුවසන වේගය වැඩි වෙනවා එන්සයිමීය ක්‍රියා වේගවත් වුණාම. හරි. right. ඊළඟ කරුණ. සුවසන වේගය කියන්නේ හුස්ම ගන්න වේගය. මේ හයියෙන් හුස්ම ගන්නවා පිට කරනවා. ශාක වලට සුවසනය කරන්න පුළුවන්. හරිද? අපිට පේන්නේ නැති වුණාට ඒ වගේ දේවල් පුළුවන් ශාක වලට කරන්න. එතකොට මේ එන්සයිම් ක්‍රියා නිසා සුවසන වේගය වැඩි වෙන්න පුළුවන්. ඊළඟ පුතේ පුෂ්ටීකරණය. පුෂ්ටීකරණයට කවුද මේ පුෂ්ටි? කවුරු හරි මල් හදන කෙනෙක් ගැන මේ කියන්නේ නේ. මල් හදන කෙනෙක්. පුෂ්ටීකරණය right? අපි එතන ලියමු පුෂ්ටීකරණය කියන තැන ලියමු පුතේ. පුෂ්ටීකරණය කියන තැන ලියමු. සමහර ශාකවල පුෂ්ප හට ගැනීම සඳහා පුෂ්ප හට ගැනීම සඳහා සමහර ශාකවල පුෂ්ප හට ගැනීම සඳහා අඩු උෂ්ණත්ව වැදගත් වේ. සමහරක් ශාකවලට අඩු උෂ්ණත්වයන් වැදගත් කියලා කියනවා. සමහරක් ශාකවලට අඩු උෂ්ණත්ව වැදගත් වේ. right? සමහරක් ශාකවලට අඩු උෂ්ණත්ව වැදගත් වේ. අඩු උෂ්ණත්ව වැදගත් වේ. ඉස්සරහින් වරහන් ඇතුළේ ලියන්න පුතේ එතන අඩු උෂ්ණත්ව වැදගත් වෙනවලු පුෂ්ප හට ගන්න සමහර ශාකවල. මොනවාද මේ සමහර ශාක? අඩු උෂ්ණත්ව ප්‍රදේශවල හැදෙන ශාක. මොනවාද වරහන් ඇතුළේ ලියන්න? කැරට්, ගෝවා, බීට්. බීට් සතු වලනේ. බීට්.
කැරට් ගෝව රතු වල නැත්තම් බීට් කියලා කමන්නේ. හරිද? කැරට් ගෝව රතු වල වගේ වල පුෂ්පීකරණය මල් හට ගැනීම සඳහා ශාකවල මේ අඩු උෂ්ණත්ව වැදගත් වෙනවා. ඒකේ රූල් දෙකක් ඇති. නැද්ද? රූල් හතරක් ඇති. පොතේ පළවෙනි රූල් දෙකේ ඔක ලිව්වා. 3 4 රූල් දෙකේ මෙන්න මේක ලියලා. 3 4 රූල් දෙකේ ලියලා අපි පොඩි වීඩියෝ එකක් තියෙනවා. බලමු. කලින් කතා කරපු එකක් ගැන මට ඒක පෙන්වනවා කියලා කිව්වා මම ඉස්සත් ඒක නිසා මම ඒක දැන් පෙන්වනවා. දෙමු අපි මේ කරුණු ලියලා බලමු වීඩියෝ එක. එතකොට සමහර ශාකවල පුෂ්ප හට ගැනීම සඳහා අඩු උෂ්ණත්වය වැදගත් වේ වරහන් ඇතුලේ කැරට් ගෝවා බීට්. රයිට් ඊළඟ එක එතනම හිස්තැනේ බීජ හෝ පැල 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 අඩු උෂ්ණත්වවල බීජ හෝ පැල අඩු උෂ්ණත්වවල භාවිතා කිරීමෙන් බීජ හෝ පැල අඩු උෂ්ණත්වවල භාවිතා කිරීමෙන් බීජ හෝ පැල අඩු උෂ්ණත්වවල භාවිතා කිරීමෙන් පුෂ්ප හට ගැනීම උත්තේජනය පුෂ්ප හට ගැනීම උත්තේජනය පුෂ්ප හට ගැනීම උත්තේජනය මේ බෝඩ් එක විදිහට වසන්තීකරණය ලෙස හැඳින්වේ. වසන්තීකරණය හරිද? වසන්තීකරණය වසන්තියක් වගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. වසන්තයේ උදා වෙලා වසන්තීකරණය හරිද? පුෂ්ප හට ගන්නකොට අපි වසන්තයේ උදා වෙනවා කියන ශාකවලනේ. වසන්තයේ උදා වෙලා. එතකොට වසන්තීකරණය මේක වසන්තීකරණය කියන එක අහුවොත් ඇග්‍රි වලට වැදගත් වෙයි. වසන්තීකරණය අපි පුෂ්පීකරණය කියන එක ඇතුලේ තමයි වසන්තීකරණය කියන්නේ. කියන්නේ පුෂ්ප හට ගැනීම පුෂ්පීකරණය. නමුත් අඩු උෂ්ණත්ව භාවිතා කරලා පුෂ්ප හට ගන්නවා නම් අපි ඒකට කියනවා වසන්තීකරණය. වසන්තීකරණය ඍතු භේද තියෙන රටවල හොඳට බලා ගන්න පුළුවන් පුතේ. වසන්ත කාලෙට සුරංගනාවන් එන්නේ නැහැ පුතේ. මේ මල් එනවා. හරිද? මල් ඇති වෙනවා. ඒ මල් හැට ගැනීම අපිට බලා ගන්න පුළුවන්. රයිට්? ඒ වසන්තීකරණය වසන්තිට කොහොම ඉන්නේ කියලා අපි වීඩියෝ ටිකක් බලමු. හරි? පේනවා ඇති කියලා මම හිතනවා. පේන්නේ නැතුව ගියොත් කියන්න. රයිට්? Holy shit, man. අපි ලෝඩ් වෙනකම් ඉරුණා සුත්ත බලමු. ෆයිබර් එක තමයි හරි පේනවද වැටෙනවා. හරි ඉතින් පේනවනේ මොන හරි පේනවද වැටෙනවා. මොනවද වැටෙන්නේ? මොනවද මා විශ්ේ වැටෙන්නේ? මොනවද ඇත්තේ?
BMW Benz car ඉවරයි මොනවද වැටේ අයි කැට වර්ෂණ ආකාර මම කලින් පෙන්නන්න හිටියේ පෙන්නන්න බැරුව ගියා ලංකාවේ මොන එතන හට් එකක් ගහලා වහලා ආන ගණන් අඩුවෙන් ගණන් ගන්න වාහන ඉන්දුවක් දෙකක් කැඩලා ගියොත් ඉන්ෂුරන්ස් එකෙන් හදලා දෙනවා එහෙනම් ආදරය කරනවනේ වාහන වලට ඒක නිසා මම එන්නෙන් වර්ෂාපතනේ හද වෙනවා කියන වර්ෂණේ වැඩි වෙනවා අයි කැට බලපෑමක් තියෙනනේ පුදු වෙන මට්ටමටම බලපෑම තියෙනවා තේනවා වර්ෂාවයි වර්ෂාපතනය සමග ඉතින් අයිතිකට වර්ෂාව දෙකම එකට යන්නේ එහෙමද ජල බිඳු වර්ෂාවකුත් යනවා ඒ ඇත්තේ අයිතිකට වර්ෂාවකුත් යනවා මේ පිටකට ඒ ගෙවල් වල ඉතින් තමයි වහන්න ඒත් දාගන්නේ යකඩ ගොඩවල් මතේ ඉතින් ගණන්නේ බ්‍රෑන්ඩ් එකක් අපිට ගන්න බැරි නිසා මේ විල් එකක් තියතුරු ගාන තමයි එක ගන්න අපිට ගන්න අපි ගන්න අලි නැති නිසා දීවන තත්ත්වය උත්තර නැති නිසා ඔක බලාගෙන ඉන්න වෙනවා ඔය වගේ රටකට යන්න ඕන ඒ රටවල් දාලා දැන් හොඳම වැඩි එක තමයි මේ තමයි It's open to siding on people's houses and stuff. Probably, yeah. You would like to empty, yeah? හරි පුතේ ඒ ඔයාලා බැලුවේ අයිස් කැට වර්ෂාවක් මම නැවත පෙන්නන්නම් අයිස් කැට වලට අමතරව ලෝකේ වැටිච්ච විවිධ ඒවා වර්ෂාවත් සමග ලැබුණු විවිධ ඒවා වැටිච්ච විවිධ ඒවා ගැන පොඩි එකක් පෙන්නන්නම් වීඩියෝ එකක් ඊළඟට ඒක සිංහල යන්නේ අවුලක් කරගන්න එපා අහගෙන ඉන්න පුළුවන් හරි විනාඩි 9ක් තියෙන අපි ඒකත් බලමු සිංහලෙන් යන්න අපි දාමු ඒක නැවත බලමු පේනවද කියලා මම ආයෙ ස්ක්‍රීන්ෂොට් එකක් දෙනවා වර්ෂාපතනය කියන ස්වභාවික සංසිද්ධිය අපට 아무තු දෙයක් නොවේයි. මොකද අපි හැමෝටම ඒ ගැන අත්දැකීම් තිබෙනවා. අහසින් වර්ෂාව ලෙස බොහෝ විට පොළවට වැටෙන්නේ හිමසා ජලය පමණයි. නමුත් ඔබ දන්නවද හිමසා ජලය හැරුණම හිතා ගන්නවත් බැරි දේවල් වර්ෂාව සමග වැටී තිබෙනවා. ඉතිහාසයේ වෙනි සිදුවීම් ඕනෑතරම් තිබෙනවා. එම වර්ෂාවන් පිළිබඳව ඇසුවොත් ඔබ පුදුමයටපත් වේවි. අංක 1 මකුළු වර්ෂාව. හිතන්න ඔබ මෝටර රථයක් ධාවනය කරගෙන යන විට මකුළුවන් දහස් ගණනකින්නුත් මහා වර්ෂාවක් කඩාගෙන වැටුණොත් ඒ මොන වගේ අත්දැකීමක් වේවිද? විශ්වාස කරන්න 20 හැවිරිදි එරික් රීස් සැබෑ ජීවිතයේදී මෙම අත්දැකීමට මුහුණ දෙනු ලැබුවා. ඒ සිදු වුණේ බ්‍රසීලයේ සැන්ටෝ ඇන්ටෝනියෝ ඩා ප්ලැටිනාවලදී. ඔහු තම මිත්‍රයාගේ මංගල උත්සවයේ වීඩියෝ ගත කිරීමට යමින් සිටි අතරතුරදී තමයි අහසින් මකුළුවන් පුතේ ඇහෙනව නේද? මේ ඔය පීඩිය එක කියන එක ඇහෙනව නේද? ඇහෙන්නේ නැත්තම් කියන්න. හරි. සිංහල යන්නේ ඇහෙන්න ඕන. ඇහෙන්නේ නැත්තම් කියන්න. පොළවට කඩාගෙන වැටුනේ. මේ ඔබ දකින්නේ ඔහු එය පටිගත කර තිබුණු හැටි. ජීව විද්‍යාඥයින්ට අනුව ඇනෝලිසිමස් එක්සිමියස් මකුළු විශේෂයේ සාමාන්‍යයෙන් දැල් බඳගෙන සිටින්නේ විශාල ගස්වලයි. ඔවුන් අඩි 65ක් පමණ උස් ස්ථානවලද දැල් බඳිනවා. ඉතින් විශාල සුළඟක් පැමිණි විට පැන්සල් මකනයක් තරම් විශාලම මකුළු සමූහයක් දැල් වලින් නුදුරා විසිකර දමනවා. එවිට තමයි එරික් රීස් දුටු විදියේ මකුළු වරුසාවන් නැතිවන්නේ. අංක 2 ගෙම්බි වරුසාව. බයිබලයට අනුව නම් ගෙම්බන් අහසින් වැටීම භයානක ශාපයක සලකුණක්. නමුත් විද්‍යාඥයින් සතුව නම් ගෙම්බි වරුසාවන් නැති වෙන හැටි ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබෙනවා. ඒ සඳහා වගකිව යුතු වන්නේ ඉහළ අහසට නැගෙන දියසුලි හෝ වෝටර් ස්පවුන්ස්. මෙවැනි අහසට නැගෙන දියසුලි සාගරයේ ගංගාවන් සහ විල්වලත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ගෙම්බන් බහුලව වෙසෙන ජලාශයක අහසට නැගෙන දියසුලියක් ඇති වුණොත් එහි වෙසෙන ගෙම්බන් දෙහි වූ යෝධ පුනීලය ඔස්සේ උඩට ගමන් කරනවා. පසුව සුළඟේ බලපෑම නිමා වී ගිය විට එම ගෙම්බන් වරුසාවක් ලෙස පොළවට කඩාගෙන වැටෙනවා.
ඔවුන් එලෙස අහසින් වැටෙන්නේ ඔවුන් වාසය කරපු ස්වභාවික පරිසරයට වඩා බොහෝ ඈතට වෙන්නයි. අංක 3 මාළු වරුසාවන්. මෙක්සිකෝවල ප්‍රාන්තයකට 2017 සැප්තැම්බර් මාස මහා මාළු වරුසාවක් වැටුණා. වරුසාව දවසක ඔබ කුඩයක් ඉහළගෙන පාර දිගේ ඇවිදගෙන යන විට හැමතැනම කුඩා මාළු දඟලමින් සිටියොත් පුදුම වෙන්නට එපා. බලලුන්ට නම් මෙය උන්ගේ ජීවිතයේ හොඳම වැස්ස වෙනවාට කිසිම සැකයක් නැහැ. නමුත් ඇත්තටම අහසින් මත්ස්‍යයින් වැටෙන්න පුළුවන්ද? ඒ සිදුවෙන හැටි ඉතා පහසුවෙන් විස්තර කරන්නට පුළුවන්. මාළු වරුසාවන් නැතිවන්නේ අපි කලින් සඳහන් කරපු විදිහේ හසට නැගෙන දියසුළි ඇතිවෙන ස්ථානයක් නවටයි. වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයකදී සහ ඉතා ප්‍රචණ්ඩ සුළංවලට ස්තුතිවන්ත වෙන්න හසට නගින මත්ස්‍යයන් සුළඟේ බලපෑම අඩු වී ගිය විට ගෙම්බන් වගේම පොළවට වැටෙනවා. මේ නම් දුර්ලභව සිදුවෙන දෙයක් නොවේයි. මොකද සෑම වසරකම ලෝකයේ කුමන හෝ ස්ථානයක මේ සිදුවෙනවා. 2016 මාර්තු මාස ඕස්ට්‍රේලියාවේදීද මෙවැනිම මාළු වරුසාවක් ඇති වුණා. ඒ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වල වින්ස්ටන් වලදී. ජලාශයක් දකින්නටවත් නැති ස්ථානයක මෙලෙස මත්ස්‍යයින් හමු වීමේදී ජනතාව පුදුමයටපත් වුණා. අංක 4 රක්ත වර්ණ ජල වරුසාවන්. නොසිතූ වේලාවක එකවර අහසින් රුධිරයට සමාන රක්ත වර්ණයකින් යුතු දියරයක් වරුසාව ලෙස කඩාගෙන වැටුණොත් එය ඔබට මොන වගේ අත්දැකීමක් වේවිද? එය බය හිතෙන චිත්‍රපටයක දර්ශනයකට සමාන කරන්නට පුළුවන්. වසර කිහිපයකට වරක් මෙවැනි රක්ත වර්ණ ජල වරුසාවන් නැදහැලෙනවා. මේ රුධිරය වගේ පෙනුනත් රතු පැහැති ජලයයි. මෙම රක්ත වර්ණ වරුසාවන් නැදහැලීමත් සමග විවිධ වාද විවාදයන් සිදු වෙනවා. ඒ සම්බන්ධව විවිධ මතධර්ම අය සිටිනවා. ඇතමෙක් පවසන්නේ වායුගෝලයේ ගිනිගෙන විනාශ වී ගිය උල්කාපාතයන් නිසා වැසි ජලය රතු පාට වෙන්නට ඇති බවයි. ඒ වගේම සමහරු පවසන විදිහට එම රක්ත වර්ණ අණු පිටසක්වල සම්භාවයක් සහිත සෛල විශේෂයක්. නමුත් විද්‍යාඥයින් මේ සියලුම මතයන් ප්‍රතික්ෂේප කරනවා. 2001 වර්ෂයේදී ඉන්දියාවට කඩා වැටුණු රක්ත වර්ණ ජල වරුසාව ඇති වුණේ ඇල්ගී බීජ අණු නිසා. ඇල්ගී වායුගෝලයේ දක්වාම ගොස් එහිදී වර්ෂාපතනය සමග මුසු වීම නිසා මෙවැන්නක් ඇත්තටම සිදු වෙන්නට පුළුවන්. 2012 දී ශ්‍රී ලංකාවට වැටුණු රක්ත වර්ණ ජල වරුසාව පරීක්ෂා කිරීමේදීද ඇල්ගී බීජාණු වල සලකුණු හමු වී තිබෙනවා. නමුත් යුරෝපයේ මුහුණ දුන් රතු වරුසාව සඳහා හේතු වුණේ නම් ඇල්ගී බීජාණු නොවේයි. එහි අන්තර්ගතව තිබුණේ ජලය සහ රතු දුහුවිලි. ඒ සිදුවන්නේ ප්‍රචණ්ඩ සුළං තත්ත්වයන් විසින් අප්‍රිකාවේ කාන්තාරයන් වල දුහුවිලි උඩට එසවීම නිසා. එවිට යාකරන්සෝ වායු ධාරාවන් විසින් ඒවා යුරෝපය වෙත රැගෙන යනවා. පසුවෙම රතු කාන්තාර දුහුවිලි වරුසාව සමග මුසු වී රක්ත වර්ණ ජලය ලෙස පොළවට ඇද වැටෙනවා. අංක 5 වවුල් වරුසාව. ඕස්ට්‍රේලියාව කියන්නේ මිනිසුන්ට වගේම සතුන්ටද ජීවත් වීමට දැඩි අභියෝගයක් තිබෙන මහත් ද්වීපයක්. 2018 ජනවාරි මාස ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගියා. එම දැඩි උණුසුම නිසාම ජනයා ජල තටාකවලට මුහුදු වෙරළවල් වලට සහ වෙනත් ජල මූලාශ්‍රයන් නවට එක්රොක් වුණා. නමුත් සත්වයින්ට නම් සැඟවෙන්නට තැනක් තිබුණේ නැහැ. හිටි ඇටියේම අහසින් බවුලන් වරුසාවක් ලෙස කඩා වැටීමත් සමග සෙල්සියස් අංශක 47ක් ලෙස පැවති දරුණු උෂ්ණත්වයේ සත්වයින්ට පවා දරා ගැනීමට නොහැකි බව හොඳින් තේරුම් ගියා. විශේෂඥයින් පවසන විදිහට වවුලන් ලක්ෂයක් පමණ මිය ගොස් තිබෙනවා. අංක 6 ගෝල්ෆ් බෝල්. 1969 සැප්තැම්බර් 1 වෙනිදා ෆ්ලොරිඩාවල පුන්ටා ගෝඩා නගරයට ගෝල්ෆ් බෝල වරුසාවක් කඩා වැටුණා. හිතන්න මෙවැන්නක් ඇත්තටම සිදු වෙන්නට පුළුවන්ද? කාලගුණ විද්‍යාඥයින්ට අනුව පුන්ටා ගෝඩා නගරයේ පිහිටා තිබෙන්නේ ගෝල්ෆ් පිට්ටනි බහුලව පවතින ප්‍රදේශයකයි. ඉතින් එම ගෝල්ෆ් පිට්ටනි මතින් හමාගේ ටෝනේඩෝ එකක් විසින් සුවිශාල ගෝල්ෆ් බෝල් තොගයක් එකවර අහස වෙත උරාගෙන ඒ යවට ප්‍රදේශයට ගෙනවිත් අතහරින්නට ඇති. අංක 7 ඉගුආනා සත්වයින්. ෆ්ලොරිඩාවල ටලාහසි නගරයට වසර 28කට පසු 2019 ජනවාරි මාස සැලකිය යුතු තරමේ හිම වරුසාවක් කඩාගෙන වැටුණා. නමුත් අනිකුත් ෆ්ලොරිඩා වාසීන් විශාල හිම කැටකුණාටුවකට මුහුණ දෙනු ලැබුවා. ඒ නිකන් හිම කැටකුණාටුවක් නම් නොවේයි. මොකද ඒ සමග මහසෙන් අධිශීතලෙන් ගල්ලු ඉගුආනා සත්වයින්ද බිමට වැටී තිබුණා. උඩුබෙලිය අතට වැටී සිටින එම සත්වයින්ගේ ඡායාරූපයන් ඔවුන් සමාජ ජාල මාධ්‍ය වෙත එකතු කර තිබුණු හැටි තමයි මේ ඔබ දකින්නේ. මෙවැන්නක් සිදු වී තිබුණේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ෆ්ලොරිඩාවලට අධිශීත කාලගුණික බලපෑමක් එල්ලවීම නිසායි. ග්‍රීන් ඉගුආනා යනුවෙන් හඳුන්වන මෙම ආක්‍රමණශීලී සත්ත්ව විශේෂය එහි බොහෝ වශයෙන් වෙසෙනවා. උණුසුම් කාලගුණයට හුරු මෙම සත්වයින්ට සීතල කාලගුණය දරා ගන්නට බෑ. ඉතින් උෂ්ණත්වයේ පහළ වැටෙන විට මේ සත්වයින්ගේ රුධිර ගමනාගමනය මන්දගාමී වී ඔවුන් ගැඹුරු නිද්‍රා තත්ත්වයකටපත් වෙනවා. එම නිසා මෙම සත්වයින් ගස් මුදුන් වල සිට වරුසාවක් ලෙස පොළවට ඇද වැටී තිබෙනවා. මෙම සත්වයින් අතරින් බහුතරය මිය ගොස් තිබුණත් ඇතැම් සත්වයින් නගලමින් පනා දෙමින් සිටියා. සිහි පැමිණි විට මෙම සත්වයින් ඇසල මිනිසුන් සිටියොත් තපා ගන්නට පුළුවන්. එම නිසා ෆ්ලොරිඩා බලධාරීන් ජනතාවට ආරක්ෂා වන ලෙසද අනතුරු අඟවා තිබුණා. අංක 8 බිම්පණුවන්. නෝර්වේ දකුණු ප්‍රදේශයට ඉහළ අහසෙන් බිම්පණුවන් වැටීමත් සමග කාලගුණ විද්‍යාඥයින් සහ ජීව විද්‍යාඥයින් ඉන් විමතියටපත් වුණා.
මෙම සංසිද්ධිය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජීව විද්‍යා ගුරුවරයෙකු වන කර්ස්ටන් නර්ස්ටෑට් මහතා විසින්. හිම මත ලිස්සා යාම සිදු කරමින් සිටින අතරතුර තමයි ඔහු මේ දැක තිබෙන්නේ. හිම මත දඟලමින් සිටින බිම්පණුවන් දැකීමෙන් ඔහු පුදුමයටපත් වුණා. හිම මත වැටී සිටින විටම පණුවන් මිය ගිහින් වගේ හිටියට අතට අරගත් විටම සත්වයින් නැගලීමට පටන්ගෙන තිබෙනවා. මෙම සත්වයින් හිම තුලින් උඩට ආවා වෙන්න බෑ. මොකද එම කඳුකරේ හිම තට්ටුව මීටර් කිහිපයක් ගණකමයි. විශේෂඥයින් පවසන විදිහට මේ ඉතා දුර්ලභ සිදුවීමක් නොවේයි. 2007 දී ලුසියානා වලට දහසින් දහස් ගණනක් බිම්පණුවන් වැටී තිබුණා. විද්‍යාඥයින් සැකකරේ ඇසළ ඇති වූ අහසට නැගෙන දියසුලියක බලපෑම නිසා මෙය සිදුවෙන්නට ඇති බවයි. 2011 වර්ෂයේදී ස්කොට්ලන්තයටත් අහසින් බිම්පණුවන් වැටුණා. එදා බලාකුළු වලින් තොර දවසක් වූ නිසා කෙසේ සිදු වුණාද යන්න විස්තර කිරීම ඉතාමත්ම අපහසු වුණා. අංක 9 නන් ඩේරි ක්‍රීම. නන් ඩේරි ක්‍රීම යනු කෝපි හෝ තේ සුදු කිරීම සඳහා යොදා ගනු ලබන දෙයකි. ඒ වගේම මේ භාවිතා වන්නේ කිරි වෙනුවට භාවිතා කළ හැකි ආදේශකයක් ලෙසයි. 1969 වර්ෂයේදී සවුත් කැරලයිනාහි චෙස්ටර් වලට මෙම නන් ඩේරි ක්‍රීම පවුඩර් වරුසාවක් අහසින් වැටුණා. මේ සිදු වී තිබුණේ එක්තරා සමාගමක් විසින් කෝන් සිරප් මූලික වූ පානීය ආකලනයක් සැකසීමේදී සිදු වූ අත්තරද්දක් නිසායි. එහිදී වාකවුලුවක් අවහිර වීම නිසා තමයි එම කර්මාන්ත ශාලාවෙන් එකවර මහා තොගයක් පිට වුණේ. එම ඇලෙන සුළු කුඩු වලින් මුළු නගරයම වැසී ගියා. රථවාහනවල වීදුරුවල සහ මිනිසුන් මත එම කුඩු පතිත වීම නිසා මහත් අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුණා. පසුව වාතයට ජල වාෂ්ප මුදා හරිමින් මේ වායුගෝලයෙන් ඉවත් කිරීමට කටයුතු කරා. අවසානයේදී එම සමාගමට ඩොලර් 4000ක වන්දියක් ගෙවීමට සිදු වුණා. ඉතින් මේ ඔබ දුටුවේ විශ්වාස කරන්නත් අපහසු වරුසාවන් කිහිපයකි. හරි පුතේ. අපි දැක්කේ විවිධ වර්ෂ ආකාරනේ. ඒ කියන්නේ අපි හිතන්නවත් නැති දේවල් ලෝකේ වෙනවා. අපි මේ අයිස් කැට වැටලන්නේ අපි මේ මොනවද උනේ කියලා බල ඉන්නවා. මොන අයිස් කැට ඊට වඩා දේවල් මේකේ අපිට පෘථිවිය මත සිද්ධ වෙමින් පවතින විවිධ දේවල්. හරි. සිද්ධ වෙමින් පවතිනවා. හරි පුතේ. අපි යමු ඊළඟ කොටසට. උෂ්ණත්වය අපි පුෂ්ටීකරණය කතා කරා. දැන් තියෙන්නේ ඊළඟ කරුණ. අපි කියවයි ඊළඟ කරුණ ආය පාඩමේ. හරි. පොඩි බෝඩින් ගතියක් ඒකෙන් තමයි වීඩියෝ එක දෙන්නේ. දැනගන්න ගොඩක් දේවල් තිබුණා මේ වීඩියෝ එකේ. හරිද? ලංකාවටත් රතු වර්ෂාව හිම වැරලා තියෙනවා කියලා කිව්වට රතු වර්ෂාවනේ. හිතන්නේ අම්ල වර්ෂාව ලේ වැටෙනවනේ බය වෙනවනේ. රතු වර්ෂාවක් අපිට දුවනවනේ. ඒවල් කඩාගෙන ඉතින් එහෙම සත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇල්ගී බීජාණු කියන එක තමයි අවසන් නිගමනය වුණේ. අපි ඊළඟ කොටස කියවගෙන යමු. ඊළඟ කරුණ. ශාක වර්ධක ප්‍රචාරණයට උෂ්ණත්වය බලපානවා. ශාක වර්ධක ප්‍රචාරණය කියන්නේ පුතේ අලිංගික ප්‍රචාරණය. හරිද? වර්ධක ප්‍රචාරණය කියන්නේ අලිංගික ප්‍රචාරණය. ශාකයක වර්ධනය වන කොටස් වලින් නවඵල ඇති කර ගැනීමේ ක්‍රියාවලිය. වර්ධනය වන කොටස් මොනවාද? පත්ල, අතු, කඳන්, මුල්. මේ කියන ඕනම වර්ධනය වන ශාක කොටසකින් පැලයක් ඇති කර ගැනීමේ හැකියාවට අපි කියනවා ශාකවල අලිංගික ප්‍රචාරණය හෙවත් වර්ධක ප්‍රචාරණය කියලා. එතකොට ශාක අතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට වැදගත් වෙන සාධකයක් තමයි මේ උෂ්ණත්වය කියන්නේ පුතේ. ඉහළ උෂ්ණත්වයන් අවශ්‍යයි ශාක වලින් මුල් ඇතිවීම නැත්නම් බීජ ප්‍රරෝහණය. මේක තව ලොකු වැදගත් කාර්යයක්. හරිද? ලොකු වැදගත් දෙයක් කාර්යයක් කරන දෙයක් උෂ්ණත්වය. මෙතනදී ශාක මුල් අද්දවා ගැනීමට ඉතා වැදගත් වන සාධකයක් විදිහට ක්‍රියා කරනවා මේ උෂ්ණත්වය. රයිට්? උෂ්ණත්වය. එතනදී කියනවා පොලිතින් උමං හරිතාගාර සූර්ය ප්‍රචාරක ව්‍යුහවලදී ඉහළ උෂ්ණත්ව භාවිතයට ගනු ලැබේ. හරිද? පොලිතින් උමං හරිතාගාර සූර්ය ප්‍රචාරක ව්‍යුහවලදී ඉහළ උෂ්ණත්ව භාවිතයට යොදා ගන්නවා. ඔව් පුතේ අපි පාලිත තත්ත්වයටතේ භෝග වගාවන්. ඒ කියන්නේ පාලනය කරපු කෘත්‍රිමව පාලනය කරපු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ භෝග වගාවන්. හරිතාගාර වල එහෙම වෙනවා. සූර්ය ප්‍රචාරක ව්‍යුහය අපි එහෙම කරන්නේ. පොලිතින් උමං වල මේක වෙන්න පුළුවන්. ඒක උෂ්ණත්වය වැඩි කර ගැනීම තමයි මේ හැම තැනකම බලාපොරොත්තුව. එහෙනම් වැඩි උෂ්ණත්ව භාවිතා කරනවා මුල් අද්දවා ගැනීම කියන කාර්යයට. රයිට්? ඊළඟ කොටසට උෂ්ණත්වය
භෝග අස්වනු නෙලාගත් පසු ඒවා සැකසීම හා ගබඩා කිරීමට ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යොදා ගනු ලැබේ. භෝග අස්වනු නෙලාගත් පසු ඒවා සැකසීම හා ගබඩා කිරීමට ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යොදා ගනු ලබනවලු. හරි, එහෙනම් ඒක අපි දන්නම ගබඩා කරද්දී නිවැරදි උෂ්ණත්වය ශීතකරණයක ගබඩා කරනවා කියන්නේ ඒ උෂ්ණත්ව අඩු උෂ්ණත්ව තත්ත්වයකට ගබඩා කරනවා. අපිට ඒ අවශ්‍ය විදිහට වී වල පළතුරු එළවලු විවිධ ද්‍රව්‍ය ගබඩා කරන්න පුළුවන්. ඒවට නියමිත උෂ්ණත්ව පරාස තියෙනවා පුතේ ගබඩා කිරීම සඳහා. right. තව කරුණක් පුතේ ලියා ගන්න ඕන. පුෂ්ටීකරණයට උඩින් කියන පොඩි ඉඩක් අපි එතන ලියාගමු. තව එක කරුණක් මට මිස් වෙලා තියෙනවා. අපි ඒක ලියාගමු. පුෂ්ටීකරණයට උඩින් ඒ පිටුවේ උඩම පොඩි ඉඩසක් තියෙනවා. චූටි කරුණක් ලියා ගන්න. ඒ ඉඩ ඇතිය. එතන කරුණක් විදිහට ලියමු. ආකන්ද වර්ධනය සඳහා ආකන්ද වර්ධනය සඳහා අර්ථාපල් වලට ආකන්ද වර්ධනය සඳහා අර්ථාපල් වලට අලවලට අර්ථාපල් වලට වැඩි දිවා උෂ්ණත්වයක් පුතේ. ඒ කියන්නේ දවල් කාලේ වැඩි උෂ්ණත්වයක් අවශ්‍යයි. වැඩි දිවා උෂ්ණත්වයක් හා වැඩි දිවා උෂ්ණත්වයක් හා අඩු රාත්‍රී උෂ්ණත්වයක් වැඩි දිවා උෂ්ණත්වයක් සහ අඩු රාත්‍රී උෂ්ණත්වයක් අවශ්‍ය වේ. ආකන්ද වර්ධනය සඳහා අර්ථාපල් වලට වැඩි දිවා උෂ්ණත්වයක් සහ අඩු රාත්‍රී උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අර්ථාපල් වල හොඳට ගෙඩි ලොකු වෙලා එන්න රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන්න ඕන. හැබැයි දිවා කාලේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. මේ කාරණා දෙකම සිදු වෙනවා. right. එහෙනම් ඒ කාරණේ ඉවරයි. ඒ අපි කතා කරේ උෂ්ණත්වයේ කටයුතු කුෂිකාමී කටයුතු සඳහා බලපෑම. අපි ඊළඟට කතා කරනවා උෂ්ණත්වය නිසා ඇතිවන අහිතකර බලපෑම්. උෂ්ණත්වය නිසා ඇතිවන අහිතකර බලපෑම්. අපි බලාගෙන යන්නේ ටිකෙන් ටික. එතන පළවෙනි කරුණ. උෂ්ණත්වය අඩු හා වැඩි වූ විට ගොවිපොළ සතුන් පීඩාවට පත්වීම නිසා නිෂ්පාදනය අඩු වේ. උෂ්ණත්වය අඩු වෙනවා වැඩි වෙනවා තරෙන් මෙහෙම වුණොත් පුතේ සතුන්ට ඒක දරා ගන්න බැහැ. සතුන්ට ටෙන්ෂන් වෙනවා. පීඩනය වැඩි වෙනවා. හරි. පීඩාවට පත් වෙනවා. මෙහෙම වුණාම උදාහරණ දෙන්න බලන්න. වැඩි උෂ්ණත්වයේදී ගොවිපොළ සතුන් පීඩාවට පත් වී නිෂ්පාදනය අඩු වීම. ගොවිපොළ සතුන් මොනවද නිෂ්පාදනය කරන්නේ? කිරි, බිත්තර, මස්නේ ඔය තුනම. කිරි හා බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ආහාර ආගණුව අඩු වීම. ආහාර ආගණුව අඩු වෙනවා. ආගණුව කියන්නේ මොකක්ද? ආගණුව කියන්නේ ආගණුව අරින් අහලා නැහැ. ආගණුව කියන්නේ පරිභෝජනේ. ආහාර ලබා ගැනීම ඒ වගේ එකක්. හරි. ආගණුව ආහාර ගන්න ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ආහාර ගන්න ප්‍රමාණය අඩු වෙනවා. කියන්නේ උෂ්ණත්වය අපිට උනත් එහෙමනේ පුතේ. අපි මොන හරි දෙයක ඕනවට වඩා වැඩි උෂ්ණත්වයේ ඉඳලා වැඩ කරලා આવොත් අධික මහන්සි නම් පුතේ කන්න බෑ. හරිද? ඒ කියන්නේ හීට් එක වැඩි. අපේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ පරිවෘත්තික ක්‍රියාවලිය අඩාල වෙලා තියෙනවා. බඩේ කියන්නේ උනාට කන්න බෑ. එහෙම පැත්තක් තියෙනවා. ඒ වගේ ඒවා. right? ආගණුව අඩුයි. ලිංගික පරිණතියට ගතවන කාලය වැඩි වීම. ලිංගික පරිණතියට ගතවන කාලය වැඩි වෙනවා පුතේ. ලිංගික පරිණතියට ගතවන කාලය වැඩි වෙන්නේ සතුන් විතරක් නෙමෙයි මිනිසුන්ටත් මෙහෙමයි. උෂ්ණත්වය වැඩි නම් ලිංගික පරිණතිය නැත්නම් ලිංගික පරිණතියට අපි පත් වෙලා ඉන්නවා කියමුකෝ. ලිංගික පරිණතියට පත් වෙලා හිටියත් සමහරක් වෙලාවට බිම්බ නිෂ්පාදනය ශුක්‍රාණු නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන් වැඩි උෂ්ණත්වයේදී. right?
වැඩි උෂ්ණත්වයේදී ලිංගික පරිණතයට ගත වන කාලය වැඩි වෙනවා වගේම පරිණතයට පත් වෙච්ච අයට උනත් ලොකු බාධාවක් අහිතකර තත්ත්වයක් ඇති වෙනවා ඩිම්බ නිෂ්පාදනය. අපි කියන්නේ ඇඟ උෂ්ණයි කියලානේ. උෂ්ණත්වයේ බලපෑමක් තියෙනවා. මේවට විවිධ බෙහෙත් ගන්නවා, හෝමෝන ගන්නවා, විවිධ ක්‍රියාවලි කරනවා ළමයි හදන වැඩවලදී. ඒ කියන්නේ ඇත්තටම ළමයි දැන් බබාලා හැදෙන එක පුතේ මේ කාලේ දෙද්දි කාලයක් දැන් මේ කාලෙදී ගොඩාක් කාන්තාවන්ට අවුරුදු 30 පැන්නට පස්සේ සරු ජනිතයෙන් නිපදවීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. සරු ජනිතය කියන්නේ දරුවන් සැදීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ ඩිම්බ කෝෂ ආශ්‍රිත ලෙඩ රෝග ගණනාවකට මුල පිටලා තියෙනවා මේ වෙද්දි. ලංකාවේ මම හිතා 25කට 30කටම ඩිම්බ කෝෂ ආශ්‍රිත ලෙඩ තියෙනවා අවුරුදු 18ට වැඩි අයට. හරිද? 18ට වැඩි අයට එතකොට ඔසප් චක්‍රය හරියට ක්‍රියාත්මක වෙන්නේ අධිකස ලෙස රුධිර වාහනය මේ වගේ ගොඩාක් කාරණා තියෙනවා මේ ඔක්කොම උෂ්ණත්වය නිසා. ඒකනේ මේ හනිමූන් යනවා කියලා නුවරඑළිය සීතල ප්‍රදේශෙන් යන්නේ නැහනේ. පුත්තල මේ කාල්පීටියට යාපනයට යන්නේ නැහනේ ගොඩක් වෙලාවට. හරි. ඒකට හේතුව උෂ්ණත්වයේ බලපෑමක් තියෙනවා. අතීතයේ ඉඳලා මිනිස්සු පිළිගලා තියෙනවා. මේ ජීව ක්‍රියාවලි වලට මිනිසුන්ගේ උනත් හරිද උෂ්ණත්වය වැඩි වුණාම ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීම විතරක් නෙමෙයි මිනිසුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. ලිම්බවල සරු භාවයක් නැති වෙන්න පුළුවන්. රයිට්. ඊළඟ කරුණ ආහාර ද්‍රව්‍ය නරක් වීමට බලපාන සුද්ධජීවී ක්‍රියාකාරීත්වය කෙරේ. ආහාර ද්‍රව්‍ය නරක් වීමට බලපාන සුද්ධජීවී ක්‍රියාකාරීත්වය කෙරේ උෂ්ණත්වයේ බලපාන. අපි මේක ගැන කතා කරනවා සුපිරිය 9 වෙනි පාඩමේ පුතේ ආහාර පරිරක්ෂණය කියන කොටස්වලදී ආහාර පාඩමක් තියෙනවා 9 වෙනි පාඩම ලොකුම පාඩමක් 2 වෙනි වාරයට එන ඒ පාඩමේ කතා කරනවා මේ උෂ්ණත්වය කොහොමද ආහාර වලට බලපාන්නේ කියන එක. පරාග වියලීම නිසා භෝග අස්තනු අඩුවීම. පරාග වියලෙනවා පුතේ. උෂ්ණත්වය ඕනෑමට වඩා වැඩි වුණොත් පරාග වියලෙනවා. උදාහරණයක් විදිහට වී වල පරාග වියලීම නිසා අස්තනු අඩු වෙන්න පුළුවන්. උදාහරණය වී දීලා තියෙනවා. අර කලින් තිබුණනේ පුතේ මේ උදාහරණ කියලා දාලා වැඩි උෂ්ණත්වයේදී ගොවිපළ සතුන් පීඩාවට පත් වෙනවා නිෂ්පාදනය අඩු වෙනවා කියලා. ඒ උදාහරණයෙන් පුතේ highlight කරන්න. එතනින් විභාගයට අහලා තියෙනවා MCQ මේ දෙක තුනක්. හරිද? ඒ කැලේ. ඒක නිසා ඒ කැලේ හොඳට highlight කරලා පැහැදිලිව පෙනෙන්න highlight කරලා තියාගන්න වැදගත් වෙනවා තැනක්. නිෂ්පාදනය අඩු වෙනවා, ආගණු අඩු වෙනවා, ලිංගික පරිණතයට ගත වන කාලය වැඩි වෙනවා, ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක අඩු වීම කෙලින්ම අහනවා. ප්‍රශ්නේ මෙහෙම යන්නේ. ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව අඩු වීම සඳහා බලපාන දේශගුණික සාධකය වන්නේ ආලෝකය, උෂ්ණත්වය, සුළංග, වායුගෝලීය පීඩනය ඔය වගේ මොන හරි දෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන උෂ්ණත්වයේ බලපෑමක් තමයි මෙතෙන්ට තියෙන්නේ කියන එක. රයිට් MCQ වල එහෙම টොප් එකට අහනවා ඔම්බේ යන්න. හරි. ඒක නිසා හොඳට පාඩම් කරලා තියාගන්න. ඊළඟ එක. වැඩි උෂ්ණත්ව නිසා සමහර ජීවීන් තුරන් වීම සිදුවේ. තුරන් වෙනවා, චුත වෙනවා පුතේ. හරිද? චුත වෙලා යනවා පෘථිවියෙන් උෂ්ණත්වය නිසා. හරිද? මෙහෙම චුත වෙච්ච ජීවීන් ගොඩාක් ඉන්නවා. හරිද? මැමත්, දූඩු, පක්ෂියා කියලා වෙනවා. මේ උෂ්ණත්වය මත එයාලා මේ පෘථිවියෙන් ඉවත් වෙලා ගියා කියලා සලකන ඩයිනෝසර් එන ඉවත් වෙලා ගියේ උල්කාපාත වර්ෂාවක් නිසා කියලා කියන්නේ ග්‍රහලෝක කුඩා ග්‍රහාංශු පෘථිවියට පතිත වීම නිසා කියලා. තව ඉන්න පුතේ ශ්‍රීලා කැන්ටයන් කියලා. 1935 දී කියනවා ශ්‍රීලා කාන්ත් මාළුවා කියලා කියනවා. නැත්නම් ශ්‍රීලා කැන්ටයින්. ශ්‍රීලා කාන්ත් මාළුවා ටිකක් කියන්නේ අතීතයේ අවුරුදු මිලියනයකට පෙර හිටපු ෆොසිල මාළුවෙක්ට සමානයි. හරිද? ෆොසිල මාළුවෙක්ට සමානයි. ෆොසිලයක් හොයාගත්ත මේ වගේම අවුරුදු ගානකට කලින් තිබිච්ච එකක්. ඒ හිටපු මාළුවට 95ක් විතරම සමානයි කියලා කියන්නේ එයාම තමයි කියලා තමයි කියන්නේ. මේ ශ්‍රීලාකාන්ත මාළුවා හිටිය කාලයක්. හරිද? මේ මාළුවා කාලයක් ඉඳලා 1935 දී විතර වඳ වුණා කියලා හොයාගන්න නැහැ කියලා ස්වභාවික පරිසරවල උෂ්ණත්වයේ බලපෑමක් නිසා එයාලා සාගර වලින් ඉවත් වුණා කියලා විශ්වාසයක් ගොඩ නැගුණා. නමුත් දැන් හරියටම 2012 විතර වෙද්දී නැවත ශ්‍රීලාකාන්ත මාළුවන් හමු වුණා පෘථිවිය මත ඉඳලා වර්ග
එකක් නෙමේ වර්ග 3ක් ශ්‍රී ලංකාන්ත මාළුවන්ගේ ප්‍රභේද 3කුත් එක්ක 2012 දී අපිට හම් වෙලා තියෙනවා. ඉන්දුනීසියාව සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ආරාබි මුහුද ආශ්‍රිතව මේ විදිහට දැන් දෙක තුනකින් ශ්‍රී ලංකාන්ත මාළුවන් ඉන්නවා. ඔයාලා පිරාහන මූවි එක බලලා තියෙනවා. පිරාහන කියලා මාළුවෙක්ගේ මූවි එකක් තියෙනවා. ඒ පිරාහනගේ ඉස්සරහ ප්‍රදේශයට මුඛය ප්‍රදේශයට ගොඩාක් සමානයි උල් වෙච්ච දත් තියෙන ශ්‍රී ලංකාන්ත මාළුවෙක් තමයි. මෙයා ටිකක් අයිස් ඒජ් එකේ තියෙන මේ වගේ මාළුවෙක්. එතකොට මේ එහෙම කෙනෙක් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති කෙනෙක් ඉන්නවා. හැබැයි තාම මැරෙන්නේ නැතුව. ඒ කියන්නේ ජීවත් වෙන පොසිල කියලා තමයි අපි යාළුවා කියන්නේ. ශ්‍රී ලංකාන්ත මාළුවා එක ජීවත් වෙන පොසිලයක්. හරිද? පොසිලයක්. තව ට්‍රයිලෝබයිටා කියලා පුතේ මොලුස්කා වංශයට අයත් වෙන ට්‍රයිලෝබයිටා කියලා තවත් ඉස්තෙක් වගේ එකෙක්. එයා පරිසරයෙන් ඉවත් වෙලා තිනවා. ඒ වගේම කොරල් ජීවීන් විශාල සංඛ්‍යාවක් නෙවෙයි උෂ්ණත්වය නිසා ඉවත් වෙලා තිනවා. අපි කතා කරමු ඊළඟ කරුණ. ඊළඟ කරුණ කියනවා සාගර ජලයේ උෂ්ණත්වයේ ඉහළ යාම කොරල් පරවලට අහිතකර ලෙස බලපෑම. ඔය කියන්නේ කොරල් පරවලට අහිත ලෙස බලපානවා. සාගර ජලයේ උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ලෝකයේ තිබිච්ච විශාලතම කොරල් පරය මුහුද ආශ්‍රිතව තිබුණේ විශාලතම කොරල් පරය the great barrier කියලා කියනවා. නැත්නම් මහා බාධක කොරල් පරය. හරිද? මහා බාධක කොරල් පරය ගිය අවුරුද්දේ අවසානයේ මොකද උනේ? එයාගේ ජීවිතයට සමුදුන්න. එයා මිය ගිය කොරල් පරයක් විදිහට සැලකනවා. උෂ්ණත්වය වැඩි වීම නිසා මහා බාධක කොරල් පරය. මේකෙන් මගෙන් පුතේ ලොකු ඒ ජෛව පද්ධති වලට ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක්. ආහාර ජීවීන් සුලභත්වය මේ කියන්නේ සුනාමි තත්ත්වයන් වලට තොරතුරු දීමේ හැකියාව මේ කියන්නේ ලොකු දෙයක් කරපු කෙනෙක්. මේ මහා බාධක කොරල් පරය කියන්නේ great barrier කියලා කියනවා. කිලෝමීටර් 21ක් විතර මම හිතන්නේ දිග විශාල එකක්. 21ක් විතර මම මතක හරි ඊට වඩා දිග දන්නේ. බලන්න ඔයාලා net එකේ මහා බාධක කොරල් පරය නැත්නම් great barrier. great barrier කියන්නේ මහා බාධකය. හරි? මහා බාධකය මේ කොරල් පරය විනාශ වුණා උෂ්ණත්වය නිසා. හරිද? උෂ්ණත්වය එල්ල නැනේ උෂ්ණත්වය කරන දෙයක්. හරි? ඊළඟට පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යන විට සාගර ජල මට්ටම් ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත හා පහත්දින් සාගරයෙන් යටවීමෙන් පස අධික ශාරීය තත්ත්වයට පත්වීම. පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යාම නිසා පුතේ ද්‍රවාසන්නයේ තියෙන ග්ලැසියර් නැත්නම් අයිස් කඳු දියවීමට ලක් වෙනවා. ඒක හේතුවක් විදිහට මුහුදු ජල මට්ටම එන්න ඉහළ යනවා. හරිද? මුහුදු ජල මට්ටම ඉහළ යනවා කියන්නේ ගොඩබිම් එන්න යට වෙනවා. අවුරුදු 10ට කලින් ගලි ගහපු තැන නෙමෙයි දැන් ගලි ගහන තැන් ඇවිල්ලා ගොඩට මාරවිල හරාවත පැත්තට ගියොත් පුතේ මාරවිල විශේෂ මුහුදු කටු ආශ්‍රිත දැස්සාම දැක ගන්න පුළුවන් මුහුදු කාදරේ කොච්චර වෙලාද කියලා. කියන්නේ පාරවල් පහු කරගෙන ගම් කියන්නේ ගම් වලට මේ වෙදි මුහුද ඇතුල් වෙලා තියෙනවා. ලොකු භයානක තත්ත්වයක්. හරිද? මේ ඔක්කොම උෂ්ණත්වයේ ඉහළ යාම නිසා. right? එතකොට මේක නිසා ශාරීරික තත්ත්වයටපත් වෙනවා කියන්නේ ලවණ සහිත ජලයෙන් එන්නේ ගොඩබිම් වලට පස ලුණු වැඩි වෙලා ශාරීරික බවටපත් වෙනවා. හරි? ඊට පස්සේ ඊළඟ කරුණ ඩොට් එකක් ඇති පුතේ. ඩොට් එකේ ලියමු මෙහෙම. සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට බලපෑම. සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට බලපෑම. ඩොට් එකේ ලියන්නේ එහෙම. සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට බලපෑම. සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට බලපෑම කියලා ලිව්වා. right? බලපෑම කියලා ලිව්වා. එතන පහලින් ලියමු මෙන්න මෙහෙම. එතන පහලින් සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට right? සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට
කොරල් සඳහා සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට කොරල් දන්නවනේ කොරල් සඳහා අහිතකර ලෙස බලපාන අතර කොරල් සඳහා අහිතකර ලෙස බලපාන අතර ඇන්තොසෝවා වර්ගයට අයත්. මොකද්ද ඇන්තොසෝවා? right? සිංහලෙන් ලිව්වොත් මෙහෙම ඇන්තොසෝවා, ඉංග්‍රීසියෙන් ලිව්වොත් මෙහෙම right? සෝවා right? ඇන්තොසෝවා. ඒක ඇන්තොසෝවා කියන්නේ පුතේ කොරල් ජීවික. ඇන්තොසෝවා වර්ගයට අයත් බුහුභාවන්ගේ වැඩිවීමට ඇන්තොසෝවා වර්ගයට අයත් බුහුභාවා ශ්‍රීලෙන්ටරේටා නැත්තම් නිඩාරියා කුලයට ඉන්න පුතේ හයිඩ්‍රා කියලා මාළුවෙක්. මෙයාගේ තියෙනවා මෙඩූසා සහ බුහුභා ආකාර කියලා. ඒකට මේ බුහුභාවන් කියන්නේ ඇන්තොසෝවා කුලේ ඉන්න කට්ටියක්. මෙයාලා කොරල් පරාශිතව ලොකු වර්ධනයක් දක්වනවා. නමුත් මේ වෙද්දි හරි අඩු වෙලා තියෙන එකට හේතුව සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. ඇන්තොසෝවා වර්ගයට අයත් බුහුභාවාගේ වැඩිවීමට බුහුභාවා නමක් උනත් දැම්ම ඇති කාට හරි බුහුභාවා බහුභූතය නෙමෙයි බුහුභාවා වගේ හරි බුහුභාවාගේ වැඩිවීමට සාගර ජලයේ උෂ්ණත්වය බුහුභාවාගේ වැඩිවීමට සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 30ත් අතර විය යුතුය. සෙල්සියස් අංශක 20ත් 30ත් අතර විය යුතුය. හරිද? සෙල්සියස් අංශක 20ත් 30ත් අතර විය යුතුය. බුහුභාවාගේ වැඩිවීමට සෙල්සියස් අංශක 20ත් 30ත් අතර විය යුතුයි. right? විය යුතුයි. හරි පුතේ ඊළඟ ඩොට් එකේ මොකද ලියන්න ඕනේ? ඒ ඩොට් එකට ලියන්න හිතපු කාර්යය මම උඩින් print කරලා දීලා. හරි ලියන්න හිටියේ පුතේ සාගර ජල මට්ටම ඉහළ යනවා කියන කාරණේ. නමුත් ඒක ලියන්න ඕනේ. ඒක එහෙමම තියමු. අපි තව කරුණක් හමුනු පස්සේ ලියමු. මේ ඩොට් එකේ ලියන්න අවශ්‍ය නැහැ. හරිද? ලියන්න අවශ්‍ය නැහැ. වෙලාව කීයද? ඊ වෙලාවද? 12යි 16යි. හරි 12යි 16යි. අච්චුටි වෙලාවක් තියෙනවා අපිට. right. හරි පුතේ අපි තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය කරන ජීවීන් නේ. අපි ජෛව පද්ධති තාක්ෂණ වේදේ කරන ජීවීන් නැත්නම් ළමයි මමත් එහෙමයි ඔයාලත් එහෙමයි. ළමයි නොවුනට මම ජෛව පද්ධති තාක්ෂණ වේදේ ඉගෙන ගන්නවා. ඔයාලා මගෙන් ඉගෙන ගන්නවා. මම තවත් ඉගෙන ගන්නවා. මම ඉගෙන ඉවර නැහැ. ඉගෙන ඉවර වෙද්දී මම කොච්චර කල් යයිද කියලා ඉවර වෙන්නේ. ඉගෙන ගන්නවා අර පාර වගේ තමයි. කනවා ඉවරයක් නැහැ නේ. තේරුණාද? ඉතින් මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ ඉගෙන ගන්න පුතේ දැන් මේ දවසක කරන්නේ මේ රචනා ප්‍රශ්නයක්. මේ අද උෂ්ණත්වය කියලා කරේ මේ ස්ථානික රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් තැන. හරිද? දවසකින් රචනා ප්‍රශ්න. මෙච්චර රචනා ප්‍රශ්නයකට සම්බන්ධ විනාඩි 10 දෙන්න පුතේ ලියන්න. ඒකට මෙච්චර ගොඩක් විනාඩි 10න් ලියන්න පුළුවන්. බෑ පුතේ විනාඩි 10න් ලියන්න ඇත්තටම බෑ. හැබැයි ප්‍රශ්න දෙනකොට ප්‍රශ්නේ ගොඩක් ස්පෙસિෆික්. ඒ කියන්නේ විශේෂ කරලා දෙන්න. විශේෂ කරලා උෂ්ණත්වය තමයි උෂ්ණත්වයේ කුෂිකාර්මික කටයුතු කරේ බලපෑම. එහෙම ගත්තොත් පුතේ තියෙන්නේ කරුණු 7ක් විතර ලියන්න. 1 2 3 4 5 6යි 7යි. හරිද?
කරුණු 7යි ලියන්න තියෙන්නේ. එතකොට ඔය කරුණු 7 ලියලා ඒවා නිර්වචනය කරනවට සහ උෂ්ණත්වය කියන එක නිර්වචනය කරනවට ලකුණු හම්බ වෙනවා. ගොඩාක් වෙලාවට රචනා ප්‍රශ්නයක් ලියනකොට පුතේ නිර්වචනයක් ලියන්නම ඕන. නිර්වචනයක් ලියන්නම ඕන. ඒ කියන්නේ මොකක් හරි නිර්වචනයක් ලියන්න. ඒ කියන්නේ උෂ්ණත්වය ගැන කියලා දුන්නු උෂ්ණත්වය කුෂිකාර්මික කටයුතු කරේ බලපෑම. එහෙනම් අනිවාර්යෙන් උෂ්ණත්වය කියන එක නිර්වචනය කරලා තමයි කුෂිකාර්මික කටයුතු කරේ බලපාන කරුණු 7 විස්තර කරන්නේ. හරිද? එතකොට පුතේ මේකට ලොකු ලකුණු සාමාන්‍යයෙන් 10ක් 20ක් අතර ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන නිර්වචනයකට. නිර්වචන ලකුණු හම්බ වෙනවා. ඉතුරු ටික මේකට බෙදලා යනවා. හරිද? කරුණු 7 ලියනවට 3 බැගින් 7ක් විතර හම්බ වෙනවා. ඒක විස්තර කරනවට තව ලකුණු 6 බැගින් 7ක් නැත්නම් 9 බැගින් 7ක් කොහොම හම්බ වෙනවා. හරිද? කොහොමද 100ක් විතර හදන්න ලකුණු දෙනවා. එහෙම ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලකුණු කරුණු 7ම ලියලා ඒව 7ම විස්තර කරොත් විනාඩි 10න් මේක කරන්න පුළුවන්. හැබැයි ඒකට පාඩම් කරලා තියෙන්න ඕන. දැන් මේවා හිතලා ලියන්න පුළුවන්. හිතලා ලියන්න පුළුවන්. හිත ඉද්දි පැය භාගයක් යනවා. හරිද? එක ප්‍රශ්නයකට පැය භාගයක් යනවා. රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. මම කලින් දවසේ පළවෙනි දවසේ ප්‍රකාශ කළා. රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4න් එක ප්‍රශ්නයකට අණු කොටස් 3ක් තියෙනවා පුතේ. එක ප්‍රශ්නයකට අණු කොටස් 3ක්. ඒ කියන්නේ අපි ලියන දෙවෙනි ප්‍රශ්නෙට 3ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට 3ක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නෙට 3ක් තියෙනවා. හරිද? ව්‍යුහගත සහ රචනා ප්‍රශ්නෙටම හම්බෙන්නේ පැය 3යි දෙකටම. 3 hours. හරිද? පැය 3න් පැයක් අපි දෙන්නේ ව්‍යුහගත එකට. නැත්නම් ස්ට්‍රක්චර් පේපර් එකට අපි එක පැයයි 1 hour. right? එක පැයක් දෙනවා. ඉතුරු පැය දෙක දෙන්නේ රචනා ප්‍රශ්න 12 ලියන්න. රචනා ප්‍රශ්න 12ට පැය දෙකයි කියන්නේ පුතේ විනාඩි 120යි. ප්‍රශ්න 12යි. එක ප්‍රශ්නයකට විනාඩි 10යි. right? එක ප්‍රශ්නයකට විනාඩි 10යි. සෙල්ලම් වැඩක් නෙමෙයි. සෙල්ලම් වැඩක් නෙමෙයි. හරිද? හැබැයි කරුණු ටික ගැප් කරගෙන තියෙනවා නම් හරියට වටහාගෙන තියෙනවා නම් විනාඩි 10න් නෙමෙයි මේක විනාඩි 5න් 7න් ලියන්න පුළුවන්. හරිද? 5ක් 7ක් අතරට ලියන්න පුළුවන්. විනාඩි 3ක් ඉතුරු කරගෙන ඒකෙන් වෙන ප්‍රශ්නයක් හොඳට ලියන්නත් පුළුවන්. නැත්නම් ව්‍යුහගත රචනා වලට වැඩිපුර ටිකක් කාලය ගන්න පුළුවන්. එහෙම බැලන්ස් කරගන්න පුළුවන්. මුලින් ඉඳලම මේවා කරන්න ඕන පුතේ. හරිද? පාඩම් කරන්න. පළවෙනි පාඩම ටියුට් එක ගත්තාම ටියුට් එකේ තියෙන තැන් ටියුට් එකේ කරුණු කීයක් තියෙනවා ටියුට් එකේ මොනවද තියෙන්නේ අමතක වෙන්නේ නැති වෙන්න පාඩම් කරලා තියෙනවා. හරිද? ඒක නොවෙනකම ප්‍රශ්න අහනවා. දැන් අන්ති පටන් ගන්න දෙනවා කියවනේ. අපි පළවෙනි සතියේ පටන් ගන්නෙ නැහැ. හරිද? SFT සර්, ඇග්‍රි සර්, ICT සර් අපි කට්ටිය කතා වුණා. අපි පළවෙනි දවසේ පළවෙනි සතියේ පටන් ගන්නෙ නැහැ. අපි දෙවෙනි සතියට යන්නේ. නැත්තම් මොකද පළවෙනිදා සවුන්දානේ. පළවෙනි සවුන්දා. එතකොට පළවෙනි සවුන්දා ගහරොත් සෙනසුරාදාදී සමහරක් විට පටන් ගන්න පුළුවන්. ඒ සතියේ අවසානයේ හින්දා නැත්තම් සෙනසුරාදා නැති වුණොත් ඊළඟ සෙනසුරාදා තමයි යන්නේ. ඒක අපි දන්නේ නැහැ දැන් තියෙන තත්ත්වය හැටියට ළමයි කී දෙනෙක්ට පන්ති කරන්න ලැබිලාද කියන එක. දැන්ට ළමයි සංඛ්‍යාව කියලා නැහැ. කියන්නේ 50ක්ද 100ද ওই ප්‍රශ්න තියෙනවා. ඒක අද ඒක දැනගන්න වෙයි සමහරක් විට. එතකන් ඉවසන් ඉන්න. මම නම් කැමති ෆිසිකල් පටන් ගන්නවා විදියට. මොකද මම මෙතන රාමුවකට හිර වෙලා නෙවෙන්නේ. මගේ අර මගේ විදියට උගන්වන්නේ නෑ මම. ඇයි මගේ විදියට උගන්වන්න බෑ මම ඔයාලා ගාව නෑනේ. හරි ඔයාලා ගාව නෑ මම මෙහෙම වෙන තැනක ඉන්නේ ඔයාලා වෙන තැනක ඉන්නේ. ගෙදර ඔයාලටත් එහෙම ඉගෙන ගන්නාම අර ටෙන්ෂන් එක තමයි ගෙදර අය අහන් ඉන්නවා වෙනවා දෙමාපියෝ. ඕකේ එතකොට මොන රිස්ක් එකක් මම ඒ ඇති ප්‍රශ්නත් අහනවා. කියා ගන්න බැරි වුණොත් එම්ම අම්මා පිටිපස්සෙන් අහිනවා යකෝ. මෙච්චර කියලා මේකට බෑනේ කියලා. එහෙම හිතනවනේ. ඒකට ඒක නිසා පොඩි පීඩනයක් තියෙනවා දැන්. අන්තික පටන් ගත්තාම මේ අනේ මට මගේ ක්‍රමවේදයට උගන්වන්නත් පුළුවන් ඔයාලගේ ක්‍රමවේදයට ඉගෙන ගන්නත් පුළුවන් අනික ඒක ඉන්ට්‍රෙස්ට් එක වැඩි මම දන්නවා ඒක ගොඩක් බෝරින් වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් දෙයක් බෝරින් වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් දෙයක් මොකද එපා වුණොත් හරි අමාරුයි ඒක එපා වීම නතර කර ගන්න ඕන ඒක කරගෙන යන්න ඔයාලටත් එහෙම උගන්වද්දි මට එපා වුණත් ඒත් එහෙම ඉගෙන ගත්ත ඔයාලට මොනවා තේරෙන්නේ නැතුව ගිහිල්ලා නිදිමත වගේ ආවිල්ලා එතන බෝරින් මොකද ඒක ඉවරයි ඉතින් හරිද එදා දවසේ ඉවරයි ඒකට ආය අලුත් දවසකට තම වැඩේ කරන්න වෙන්නේ. එතකොට ඒ වෙද්දි පරණේව මතක නැහැ. ඔය වගේ ගැටලු ඇති වෙනවා. ඉතින් කැමති ෆිසිකල් පන්ති පටන් ගන්න ඕන. නමුත් තියෙන ප්‍රශ්නේ
social distance ඉතින් ඒක රැකගෙන කොවිඩ් වලට වාජනය නොවි වැඩේ කරගන්න. මම හිතන්නේ කට්ටියම ඔක්කොම වැක්සින් කරලා ඉන්නේ නේ. වැක්සින් ඊයේ කරා නේද ඔක්කොම? ඊයේ කරලා ඉන්නේ. දැන් ටිකක් අමාරුත් ඇති අද නේ. අතපය දෙදෙනවා නැගිටින්න බෑ. අක්කල් ගැස්ස වමන යනවා ඔය වගේ මොනවද ඇති මොන හරි ඒවා. ඉතින් එහෙම තමයි පයිසර් විදුම් දවස් දෙකක් තියෙනවා අමාරු ඉතින් නේ. අපි නම් විද්‍ය වතුර සයින්පා නේ. දන්නේත් නැහැ විදුපු දෙයක් අතක් රෙදුනෙත් නැහැ කිසිම ඉෆෙක්ට් එකක් නැහැ අපි දන්නේ නැහැ මොකද උනේ කියලා ඉන්නවා ඉතින් විද්‍යා කියලා හිතාගෙන ඉන්නවා ඒ වලත් එහෙම තමයි මම හිතන්නේ එකෙන් ඔයාලා එකෙන් ඩවුන් කරලා තියෙන්නේ එකයි විදිනවා කියලා තියෙන්නේ මාත්‍රා දෙකකට යන්නේ නැහැ කියලා තියෙන්නේ දන්නේ නැහැ ඔක්කොම වේද කියලා ඉස්කෝලා පටන් ගන්න කතාවක් තියෙනවා ලබන සතියේ ඉස්කෝලා පටන් ගත්තොත් සාන්ති කොහමද පැවැත්වෙනවා ඒක දෙගිඩියාවක් නැහැ එතකොට වැඩේ කරන් යන්න ලේසි ඊළඟ සතියේදී උත් හෙට හෝ අනිද්දා මම ආයතනවලට ලබා දෙනවා මම දුන්නා මැසේජ් එකක් දාන්නම් ගෲප් එකේ ආයතන ටියුට් එක දීලා තියෙන්නේ ගන්න පුළුවන් කියලා මම හිතන්නේ ප්‍රැක්ටිකල් ටියුට් එක දෙවෙනි පාඩමේ ටියුට් එක දෙකම දෙන්න හිතන් ඉන්නේ පළවෙනි ප්‍රැක්ටිකල් පළවෙනි වාරේ ප්‍රැක්ටිකල් ටික ටියුට් එකක් තියෙනවා ඒකයි දෙවෙනි පාඩමයි හරිද මේ පාඩම පුතේ අපි තව සති දවස් දෙකක් හෝ තුනක් යනවා පළවෙනි පාඩම කරන්න මාස එකමාරක් විතර මම කොහොමද ගන්නවා පළවෙනි පාඩම කරන් දෙවෙනි පාඩමට මාස එකමාරක් විතර ගන්නවා තුන්වෙනි පාඩමට ගන්නවා මාස දෙකමාරක් විතර හතරවෙනි පාඩම දවස් දෙකකින් ඉවර කරනවා පහ දවස් දෙකකින් තුනෙන් ඉවර කරනවා එතකොට ලොකු පාඩම් වලට විශාල කාලයක් යනවා කියන්නේ ආහාර පාඩමට වගේ මාස දෙකමාරක් තුනක් යනවා ආහාර පාඩම ටිකක් ලොකුයි ඊපස්සේ යාන්ත්‍රීකරණයට කියලා තියෙන පාඩමක් ඒවට අපහම නගොල් ගැන ඉලෙක්ට්‍රොනික්ස් ඊට පස්සේ කැපුම් පත්වල රෝටර් සැන්තූරියම් මේක මේ සබ්ජෙක්ට් එකේ තියෙන විශේෂත්වය තුනේ ඒ පද්ධතිය ඉගෙන ගත්තාම රටට වැඩක් නැති වුණත් ගෙදරට වැඩක් වෙන්න පුළුවන් හරිද අපි දැන් රටට වැඩදායි පුද්ගලයෙක් බිහි කරන්නේ නමුත් දැන් ගෙදරට වැඩදායි පුද්ගලයෙක් වෙලා රටට වැඩගත් වෙන්න පුළුවන් කියන්නේ දෙයක් පවාගෙන කන්න දෙයක් හදාගෙන කන්න දෙයක් කල් තියා ගන්න මේ කියන්නේ මේ තමන්ගේ ව්‍යවසායකව තමයි බිහි කරන්නේ සබ්ජෙක්ට් එකෙන් ඒකයි සාමාන්‍ය කියලා දෙයක් කරගන්න එහෙම වටිනා සබ්ජෙක්ට් එකක් තාම අප්ඩේට් වෙමින් යනවා යාවත් කාලෙ වෙමින් යනවා 100% සුපිරි නෑ තාම නමුත් 75ක් විතරම හොඳයි කලා කරන අය ගොඩක් මේකට යමු වෙනවා මොකද කලාවල තියෙන පිළිගැනීම ටික අඩු වෙමින් යනවා ලංකාවේ තාක්ෂණය ICT ඔයාට තමයි දැන් යමු වෙමින් යන්නේ බයෝ කරන කට්ටිය කැඩලා ඇවිල්ලා තිනවා ටෙක් කරන්න මැක්ස් කරන කට්ටිය කැඩලා ඇවිල්ලා තිනවා මැක්ස් කරපාලේනි පාර මැක්ස් බයෝ කරපයි දෙවෙනි පාර ටෙක් කරන සබ්ජෙක්ට් හැදලා තිනවා ඉතින් මේ වගේ තත්ත්වයක් රටේ ලොකු උනන්දුවක් සමග ගමන් කරනවා ඉස්කෝලේට ගත්තාම ඇප්ලිකේෂන් 150ක් මේ විද්‍යාව ඇවිල්ලා තිනවා ටෙක් වලට ගන්න පුළුවන් 70යි සීමිත ප්‍රමාණ 80ක් විතර ගන්න පුළුවන් 70ක් තමයි පිළිර නොවෙන්න ගන්න ඉතින් 150ක් ඇවිල්ලා තිනවා මෙහෙම තමයි මේ ඉස්කෝලේටම ටෙක් වලට ලොකු ආකර්ෂණ ලැබිලා තිනවා අපි ඒවා ඊළඟ දවස්වල කොහොමද වෙන්නේ කියලා පොළ ඉන්ටර්විව් පැවැත්වී ලැබෙන සතිවල ඊළඟ සතිවල මම හිතන්නේ කාටවත් හරපුවාම පාසල් වලට යොමු කරගන්න. ඉතින් මේවත් එක්ක ගමනයන් පාඩම් කරන්න තාම ප්‍රතිපේ කරලා තියෙන්නේ P2 6යි. right? තාම කරලා තියෙන්නේ P2 6යි. P2 6යි කරුණු සියල්ල පාඩම් කරන්න වැදගත් වෙයි. අපි අද කතා කරේ උෂ්ණත්වය කියන තැනින් පටන් ගත්තේ උෂ්ණත්වය කියන තැනින් ඒතරදි කතා කරා උෂ්ණත්වය කියන්නේ පදාර්ථයේ අංශ වල මැදේ චාලක ශක්තිය වෙනස් වීමේ ලක්ෂණය කියලා. ඒකට උෂ්ණත්වය කියන්නේ. එතකොට ඒකෙදි උණුසුම් භාවයේ හා සිසිල් භාවයේ සංවේදනයක් ඇති වෙනවා කියලා කිව්ව උෂ්ණත්වයේදී. ඒක තවත් නිර්වචනයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ භූගෝලීය පිහිටීම, ජල ප්‍රභවල ව්‍යාප්තිය, උච්චත්වය, ශාක ගහණය වගේ ගොඩක් කාරණා උෂ්ණත්වයට බලපාන මිනිස්ගේ ආකාරකම් වගේ ඒවා එහෙම කතා කරා. ඊට පස්සේ කුෂිකාමේ කටයුතු කරේ බලපානවා කියලා කතා කරා. බීජ ප්‍රරෝහණය බලපානවා, ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා, ශෝෂණයට බලපානවා, පුෂ්පීකරණය, වසන්තීකරණය, මේ ආකාන්ද වර්ධනය මේ වගේ ගොඩක් කාරණා වලට වැදගත් වෙනවා කියලා කතා කරා. කුෂිකාර්මිකව උෂ්ණත්වය අහිතකර බලපෑමුත් කතා කරා. මේ ලිංගික පරිණතිය නැති වෙනවා, සතුන්ගේ ආගොනු අඩු වෙනවා, කොට නිෂ්පාදන අඩු වෙනවා, කිරි බිත්තර වගේ ඒවා, ගුණුන්ගේ ශුක්කාණු වල ගුණාත්මක බව අඩු වෙනවා, වඳ වී යනවා, ජීවින් තුරන් වී යනවා, භෝගස්වනු අඩු වෙනවා, සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරලා අපි ආහාර කල් තබා ගැනීමට මේ උෂ්ණත්වය භාවිතා කරනවා කියලා කිව්වා.
කොරල් පරවල ඉන්න ජීවීන්ට බලපෑමක් එල්ල කරනවා කියලා කිව්වා. ඇන්තිසෝවා බුහුබාවා වගේ ජීවීන්ට සෙල්සියස් අංශක 20 30 ජීවත් වෙන්න පමණයි පුළුවන්. ඊට වැඩි වුණොත් අඩු වුණොත් ජීවත් වෙන්න බෑ කියන කතාව කිව්වා. ඒකට උෂ්ණත්වය වැඩි වෙලා සාගර ජල මට්ටම ඉහළ ගියාම ගොඩ බිමට සාගර ජලය ඇවිල්ලා පතේශාරීතාවය වැඩි වෙනවා. මේ වගේ අහිතකර පැත්තත් අපි කතා කරා මේ අද කතා කරපු ටික. හරිද? අද කතා කරපු ටික තමයි මේ ටික. එතකොට අමාරු නෑ මේක ජීවිතේ කරගත්තාම මේක හොඳට ඔළුවට දාගත්තාම හිතලා ලියන්නත් පුළුවන්. හැබැයි කරුණු සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් අහන්නේ කරුණු 8ක් විතර යන විදිහට කරුණු 8ක් විතර බලාපොරොත්තු වෙන රචනා ප්‍රශ්නයක ලියන්න එක. දැන් 7ක් තියෙනවා නම් 8ක් ලියන්න බෑනේ. 7 ලියන්න. හරිද? 8ක් ලියන්න බෑනේ. 7යි දීලා තියෙන්නේ. යකෝ අපි ඉතින් 7යි දීලා තියෙන්නේ. දැන් 8ක් ලියන්න ඕන නැහැ. 7 දීපුවාම ඇති. සමහරක් විදිහට ඒ වගේ ප්‍රශ්න වල 6යි බලන්න. 7ක් වුණෙත් නැහැ. අපි 7ක් ලියනවා. 8ක් අහලා තිබ්බොත් 9ක් ලියන්න පුළුවන්. කරුණු තියෙනවා නම් 10ක් 15ක් 8ක් 9ක් ලියන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම තමයි යන්නේ. පාඩම ඉවර වෙනවත් එක්කම පුතේ MCQ පේපර් එකයි විවගත පේපර් එකයි රචනා පේපර් එකයි පේපර් තුනක් අපි කරනවා. දවස් තුනක පොඩි කාලයක් දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විවගත 4ක් තියෙනවා. ඉතින් 4ක් දෙන්න එක පාඩම විවගත 2ක් දෙනවා. රචනා ප්‍රශ්න 4ක් 5ක් නැත්නම් 6ක් ලියවනවා. MCQ 20ක් 30ක් එක පාඩමකින් කවර් කරනවා. ඒකට ප්‍රශ්න එන්නේ කොහොමද කියලා අවබෝධයක් ඔයාලට ලැබෙනවා. මගේ ටියුට් වල පුතේ ලොකු හැලී නෑ. අදාළ කරුණු ටික ඒ විදිහට තියෙනවා. එච්චරයි. සමහරක් වෙන්න පුළුවන් අරක විදිහෙන් ලස්සන. එහෙම තියෙන්න පුළුවන්. නමුත් මම උගන්වන්නේ මොකද මන් දන්න ඔයාලා හැලී තිබ්බොත් ලස්සනට ආසයි එහෙම තියෙනවා. නමුත් ලොකුවට තිබුණාම ආසයි. නමුත් කරගන්න දෙයක් නෑ. විභාගයට එන්නේ පළවෙනි පාඩම බලන්න පිටු මෙතන 20ක් 24යි තියෙන්නේ. හරිද? වෙන BSc පන්ති ගණන් බැලුවොත් පිටු 40ක්වත් තියෙන්න පුළුවන්. නමුත් මම මේ ටීචින් ගයිඩ් එකේ සිලබස් එකට අදාළ කරුණු සියල්ල මේකේ තියෙනවා. කොහෙවත් අඩුපාඩු නැති වෙන්න මේ පාර හදලා තියෙනවා. කලින් අවුරුදු පොඩි අඩුපාඩු තියෙනවා. ඒවත් කවර් කරලා දැන් මේ වෙද්දි හදලා තියෙනවා. ඉතින් මේ ටික බලාගත්තාම සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් පුතේ. ඒ ඇතිනේ මේ සුදු වෙන්න බැරි නම් රහත් වෙලා හරිනේ. මොකක් හරි කොට දාගන්නේ. අපි ඒක ඇති මේ මට්ටමේ. මොකද මම කියලා තියෙනවානේ. ඒ සාමාර්ථ නෑ තාමත්. අඩු ප්‍රතිශතයක් තියෙන ජෛව පද්ධති තාක්ෂණ වේදයට ගත්තු එක හිටියේ අවුරුදු දෙකකට කලින්. දැන් ඊට පස්සේ ඒකක් ඇවිල්ලාම නැහැ. පුත්තලම් දිස්ත්‍රික්කේ කුරුණෑගල නම් 6ක් විතර ගියේ දිස්ත්‍රික්කේ. එන ගානක් දීලා තිනු. ඒ 6යි තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් ඉතින් තියෙනවා. ඒ කියන්නේ මේකේට ලකුණු දෙද්දි ටිකක් ස්ට්‍රික්ට්ලි බලනවා. හැම කරුණක්ම බලනවා. එහෙම ගැටලුවක් තියෙනවා නැත්තම් දැනට එහෙමයි. ඉතින් ඔයාලා මේක හොඳට කරගෙන යන්න මුලින් ඉඳලා පාසින් කරගෙන යන්න පුළුවන්. එල්ලලා කරන්න ලොකු ටියුට් නෑ ලොකු නෝට් නෑ. අදාළ කරුණු ටික එහෙමම තියෙනවා. ඒ ටික ලියපුවාම ඇති. වැඩිපුර අතින් දාලා ලියන්න එහෙම මොකුත් නෑ. එහෙම ලියන්න ඕන නම් ආට් කරපුවාම ඒ වගේව ලියන්න පුළුවන්. හරිද? වවාගෙන කන්න බෑ මේකේ. තියෙන ටික ලියන්න ඕන. හරි පුතේ. අපි කාලේ වේලාව ඉක්මවා ගිය නිසා අපි මෙතනින් නතර කරමු. ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවද කාට හරි අහන්න. අපිට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා කියලා. කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපිට මේ ඉස්සරහට වෙන්නේ කොහොමද මොනවද එන්න තියෙන්නේ? අපි කොවිඩ් හැදේද ඒව නම් දන්නේ නැහැ පුතේ. ඉතින් මේ වගේ මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් මොන හරි අහන්න පුළුවන්. නැත්තම් අපි මෙතනින් නතර කරමු. හරි. ඇත්ත මැසේජ් එකක් හරි දාලා අහන්න ප්‍රශ්නයක් නැහැ. පස්සේ ගැටලු තියෙන ඒවාට මැසේජ් එකක් දාලා අහන්න. right. එහෙනම් අපි මෙතනින් නතර කරමු. හොඳට පාඩම් කරන්න දෙමව්පියන්ගේ මුදලට වටිනාකමක් දෙන්න පුතේ. අමාරුවෙන් දෙමව්පිය කවුරුත් කොටිපති නෑ දෙමව්පියෝ. මේ හරි අමාරුවෙන් මේ කාලේ ජීවත් වෙන්නේ. රුපියල් 1000ක් කියන ලොකු වටිනා මුදලක් 1000ක් ඇරීම දැන් ගෙවනවනේ පන්ති වලනේ. හරි වටිනා මුදලක්. ඒ වටිනාකමට ටැග්ගක් දෙන්න. ඔය වියදම් කරනවා වගේ 20 ගුණයක් 30 ගුණයක් සල්ලි හම්බ කරගන්න දිනු වෙන්න මොලේ වර්ධනය වෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඒකට ඒ අරමුණට මහන්සි වෙන්න කැම්පස් යන්න මහන්සි වෙන්න. එතකොට කැම්පස් එක අයින් 6ක් හරි ගිය හැකි නෑ. එහෙම නෑ. හොඳ ගමනක් යන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් මෙතන නතර කරමු. කට්ටියටම බුදු සරණයි. ජේසුස් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. අයිබෝවන්.